හොඳයි. අයිබෝන් සුබ දැසනක් හැම දිනකටම ඊයේ අපි පන්තිය කරන්න බැරි වුණා. ඊයේ දිනේ මම හිතනවා හැමෝටම වගේ ටියුට් ලබා ගන්න ඇති කියලා. අපි අලුත් පාඩමක් අද පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි මේ පළවෙනි කණ්ඩායමේ 2023 පළවෙනි කණ්ඩායම අපි මේක දැන් මාස දෙකක් තුනක් විතර ඉඳන් පටන්ගෙන වර්ගඵලය පරිමාව පයිතගොරස් ප්‍රමේය ඒ වගේම ත්‍රිකෝණමිතික අනුපාත සහ ජෛවාණු ජෛව රසායනික ඒ වගේම සජීවී සෛල සම්බන්ධව පාඩමක් අපි කතා කරා. පෘෂ්ඨවංශීන ඇතුළු ගොඩක් දේ. ඉතින් ඔයාලට පළවෙනි ඒකකයේ සඳහා ඒ කියන්නේ වර්ගඵලය සහ පයිතගොරස් ප්‍රමේය සඳහා ටියුට් ලබා දුන්නේ නැහැ මුලින්ම. එතකොට මෙන්න මේ පාඩම් දෙක සඳහා තියරි ටියුට් එකක් ඒ වගේම ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ඔයාලට ලැබිලා ඇති. ඒ වෙනකොට ටියුට් දෙකක් මේ ටියුට් එකේ අපදාන කලින් බතුල්ලේ පන්ති පටන් ගන්නකොට සහභාගී වෙච්ච ළමයි ගාවත් ඔබ තිබුණා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. ප්‍රශ්නෝත්තර සංග්‍රහය නම් එකම වගේ. මේක පොඩ්ඩක් වෙනස් තියරි ටියුට් එක. තියරි ටික නෙමෙයි ප්‍රශ්න කිහිපයක් වෙනස් කරලා තියෙනවා අවසාන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ටයිම් ටේබල් එක සම්බන්ධව විමසීමක් තියෙනවා. ටයිම් ටේබල් එක මෙහෙමයි. අපි පළවෙනි කණ්ඩායම යන්නේ බදාදා සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේ උදෑසන. දෙවන කණ්ඩායම යන්නේ බ්‍රහස්පතින්දා 2 සහ ඉරිදා උදේ 8:30. එතකොට මේ දෙවෙනි කණ්ඩායම තුල අපි මුල සිට වර්ගඵල පරිමාණ පයිතගොරස් ත්‍රිකෝණමිතික අනුපාත තුල සියලුම පාඩම් මුල සිට කරගෙන යනවා. පළමු කණ්ඩායමට අපි යන විදිහටම ඒක ඉස්සරහට යනවා. යම් කිසි දවසක අපිට පුළුවන් වෙයි පළවෙනි කණ්ඩායම දෙවෙනි කණ්ඩායමයි එකතු කරන්න. එහෙම එකතු වෙන දවසක අපි මේ පන්ති දෙකකට ජොයින් කරනවා. එකට එකතු කරනවා. ඒ වගේම මේ වර්ගඵලය පරිමාව පයිතගොරස් ප්‍රමේය පාඩම් වල ගණනය කිරීම වලට අපි දන්නවා අපි ගණන් හැදුවේ ටිකයි. පාස් පේපර්ස් වල ගණන් හැදුවා. ඒ වගේම තව ගණන් ගොඩක් හදන්න තියෙනවා. ඒ ගණන්ද ඔයගොල්ලන්ට ලැබුණු ටියුට් එකේ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර ඉන්න ගමන් ඒ ගණන් හදන්න. ඒ ගණනය කිරීම සාකච්ඡා කරනවා නේ. දැන් අපි ටියුට් එක දීලා දෙවෙනි කණ්ඩායමත් එක්ක මේක කරන් යනවා. ඒකට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ලින්ක් එක දානවා. ඒ අදාළ දවස් දෙකේට සහභාගී වෙන්න ගණන් හදනවා. ඒ හදන ගණන් එක්ක වැඩ කරන්න. ඒ වගේම තොර දවස් 4ක් විතර සෙට් වෙනවා පන්ති. අර පළවෙනි කණ්ඩායම. හැබැයි වැඩ ගොඩයි ඒක. හැබැයි අපි අද පටන් ගන්න පාඩම බොහොම ලේසි පොඩි පාඩමක්. ඒ නිසා ඒක මේ ලොකු බරක් වෙන්නේ නැහැ. අපි ඊළඟට කතා කරන ගණිත වැඩ ගැටලු ටික සාකච්ඡා කරන එක එච්චර අමාරුවක් අපහසුතාවයක් වෙන එකක් නෑ මොකද. ඊළඟ කාරණේ තමයි තවදුරටත් අපේ පන්ති වල සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ දෙවෙනි කණ්ඩායමට එක්වරින් සම්බන්ධ වෙන්න කියන්නේ මොකද අපි වැඩ පටන් ගත්තට පස්සේ
නැවත නතර වෙවි බල බල ඉන්නේ නේ. වැඩි කරන ඉස්සරහට යනවා. right. ඊළඟ කාරණේ තමයි අපි මේ වෙනකොට කතා කරා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ ගැන. මේ අණු මොනවාද? මේ ඔක්කොම ජෛව සම්භවයක් තියෙන අණු. මොන සම්භවයක්ද? ජෛව සම්භවයක් තියෙන අණු. ඒ කියන්නේ ස්වභාවික ජෛව පද්ධති. ශාක, සතුන්, සුද්ධ ජීවීන් මේ ජීවීන්ගේ දේහ තුළ ස්වභාවික සංඝටක වලින් නිපදවන සංයෝග පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ඒවා අපි වර්ග කරගෙන තියෙනවා අපිට වැදගත් වෙන ආකාරය, ඒ වගේ මේවායේ අණුක ස්වරූපය වගේ දේවල් පදනම් කරගෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කිය අපි විවිධ විදිහට වර්ගීකරණය කරගෙන තිබුණා. ඒවා යටතේ අපි කතා කරා. ඊළඟට අපිට අද වෙනකොට ඉතා විශාල වැදගත්කමක් තියෙන සංයෝග පන්තියක් පිළිබඳව තමයි අපි අද අපේ පාඩම පටන් ගන්න හදන්නේ. ඉතින් මේක 13 වසරේ පාඩම. ඒගොල්ලෝ කල්පනා කරා ඒක 13 වසරේ උගන්න 12 වසරක් උගන්න නැතුව කියලා. හරිද? 13 වසරේ පාඩමක් තෝරගත්තේ එක පාඩමක් එක පැත්තකින් පොඩි පාඩමක්. හරිද? ටිකක් ප්‍රායෝගිකව උපකරණ ටිකක් අතපත ගාලා කරන්න ඕන පාඩමක් තියෙන වෙලාවට කරන්න. ඒ තමයි මිනුම් උපකරණ. ඉතින් අපිට මිනුම් උපකරණ ටික පෙන්නලා කරන්න පුළුවන්. මේ විදිහට. right? එහෙනම් අපිට උපකරණ පෙන්නලා කොටස් නම් කරලා මෙයා කොහොමද පාවිච්චි කරන්නේ කියලා එහෙම කියලා දෙන්න පුළුවන්. නමුත් ඔයාලා තේරෙන්නේ එහෙම කියලා දුන්නොත් එච්චර සාර්ථක නෑ කියලා. ඒ වගේම දැන් මයික්‍රෝමීටර් ස්ක්‍රූ පුවාමානේ මේ විදිහට කියලා දෙන්න පුළුවන්. හරිද? හසුරුවන විදිය භාවිතා කරන විදිහත් එක්ක පරිමාණවල පිහිටීම මෙහෙම පෙන්වන්න පුළුවන්. නමුත් ඒක ඇත්තට සාර්ථක නෑ. ඔයගොල්ලෝ ඇත්තට මේක ප්‍රායෝගිකව අත්දැක බලන්න පුළුවන් නම් තමයි ගොඩක්ම සාර්ථක. ඒ නිසා මේ උපකරණත් එක්ක ප්‍රායෝගිකව වැඩ කරන්න අපිට ඉන්ජිනේරු තාක්ෂණයේදී ජෛව පද්ධති තාක්ෂණයේදී සිද්ධ වෙනවා. එතෙන්ට ගිහිල්ලා මේකෙන් පාඨාංකයක් ගන්න කොහොමද කියලා තටම ඉන්න බෑ අපි. ඒ නිසා මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ගොඩාක් වැදගත් වෙන මේ මිනුම් උපකරණ පාඩම අපිට ඊළඟට කතා කරන්න තියෙනවා. මේ මිනුම් උපකරණ පාඩම ගත්තාම මේ මිනුම් උපකරණ පාඩම ගත්තාම ඒක ටිකක් අර ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකකින් සමන්විත නිසා අපිට මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් වගේ පන්ති කාමරය තුල ළමයි කාණ්ඩවලට බෙදලා මිනුම් ටිකක් අරගෙන එහෙම කරන්න පුළුවන් පාඩම. මොකද මේ අපි දන්නවා A level භෞතික විද්‍යාවේ තියෙන කොටස් මේ සිලබස් එකේ තියෙනවා. ඒතර මිනුම් උපකරණ වගේ පාඩමක් කරනකොට ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් එකක් විදිහට උපකරණ ටික ඔයගොල්ලන්ට භාවිතා කරන්න දීලා උන කරන්න. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. හරියටම ළමයිට ඒක බැහැ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වැඩේ කරනකොට අපිට අවශ්‍යයි භෞතිකව පන්ති කාමරයක් තුල කරන්න පුළුවන් පාඩමක්. ඒක ඒ භෞතික වටපිටාව අපිට අවශ්‍යයි. ලැබ් එකක් අවශ්‍යයි. ලැබ් එකක් නැත්නම් මේ උපකරණ ටික අපි ගාව තියෙනවා. මං ගාව උපකරණ ඔක්කොම තියෙනවා. නමුත් භාවිතා කරන්න විදියක් නෑ ඒගොල්ලන්ට. ෆෝන් එකෙන් දෙන්නේ ඇතුළට. ඒ නිසා මම හිතුවා මේ පාඩම ගන්න නැතුව බහු අවයවික වගේ පොඩි පාඩමක් 13 වසරේ තමයි නමුත් ඉතින් කවදාද උගන්වන්න දෙන්නේ. හරිද? ඒ නිසා පොඩි පාඩමක්. මේ පාඩම උගන්වනවා. ඒක ඉගෙන ගන්න අතරතුර ඔයගොල්ලන්ට වර්ගඵලයේ පරිමාව පරිතකරස් ක්‍රමයේ කියන පාඩම් වල අභ්‍යාස ගොඩක් සාකච්ඡා කරන්න අවස්ථාව උදා වෙනවා අනික් කණ්ඩායම තුළ. ඒ දෙකටම සහභාගී වෙන්න. ඒ වගේම මට තව ක්‍රමයක් තමයි මට පුළුවන් මේක මෙහෙම බහුවර්ග පාඩම නවත්තලා අර ඔයගොල්ලෝ අනික් කණ්ඩායමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. right? එතකොට පන්ති දෙකයි දවසට තියෙන්නේ. මම හිතනවා ඒක හොඳ දෙයක් නෙමෙයි අපි මේ යන පාඩම කරගෙන යමු.
ඊට පස්සේ අපි ඊට අනුරූප ඊළඟ පාඩමක් පටන් ගමු. පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගොල්ලොත් එක්ක ගණන් හදන්න යොමුයි. මේ විදිහට ඉස්සරහට යම් මේ වැඩ පිළිවෙල ඉදිරියට කතා කරගත්ත විදිහට. හොඳයි. අපිට අද වෙනකොට ගොඩාක්ම වැදගත් සංයෝග කුලකයක්. ඔයගලගේ අදහස් තියෙනවා නම් යෝජනා තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. chat එකක් දාන්න. මැසේජ් එකක් දාන්න අපිට බලන්න පුළුවන් කතා කරමු. පළමු කණ්ඩායමේ අයට වගේම හැමෝටම මේ අවස්ථාව තියෙනවා. මැසේජ් එකක් දාන්න පුළුවන් මට එතකොට. ඒ අහන දෙයට උත්තරයක් උනත් දෙන්න පුළුවන්. ඊළඟට අපිට අද වෙනකොට නැතුවම බැරි සංයෝග කුලකයක්. සංයෝග කුලකයක්. ජීවිතයට ඉතාම වැදගත් වෙන කාර්මික වශයෙන් ඉතාම වැදගත් වෙන සංයෝග පන්තිය. ඒ තමයි බහු අවයව. බහු අවයව. මේ බහු අවයවික කියන ඒවා ස්වභාවිකව අපිට හමු වෙනවා. ඒ වගේම අද වෙනකොට අපේ කාර්මික කටයුතු වලට අවශ්‍ය කරන බහුවයක වර්ග විවිධාකාර ක්‍රම ශිල්ප වලට නිෂ්පාදනය කරන අපි වල කියනවා කෘත්‍රිම බහුවය. ස්වභාවික සහ කෘත්‍රිම බහුවය. දැන් ඔයගොල්ලෝ වාඩිලා ඉන්න ස්ථානය අවට පොඩ්ඩක්ම හැරිලා බලන්න. හැරිලා බැලුවම ඔයාලට පේන දේවල්. හරි টয়ලට් එකේ නෙමෙයි ඉන්නේ. හරිද? සමහර ළමයි ඔන්ලයින් පන්ති වල එනකොට টয়ලට් එකට දුන්නා. টয়ලට් එකේ ඉන්න ගමන් තමයි පන්තිය සාමාන්‍ය. ඒ ෆෝන් එකකින් අර ලේසි නේ. හරිද? ඒ නිසා මම විශ්වාස කරනවා එහෙම නැතුව ඇති කියලා. චුට්ටක් හැරලා බලන්නකො තමන්ට තාම නැගිටලා නැතුව ඇති. ඇඳේ ඉන්නේ නැති කුඩි වෙලා බෙඩ් ෂීට් එක ඔතාගෙන. right. පොඩ්ඩක් වටපිටා හැරලා බැලුවොත් ඔයාලට පේන ගොඩාක් දේවල්. ගෙදර නම් නිවසේ නම් බිත්ති පේනවා, කරටන් පේනවා, වහලේ පේනවා, තව විවිධ දේවල්. හරිද? පරිගණකේ ෆෝන් එක පේනවා, ෆෝන් එකේ හවුසින් ෆෝන් එකේ ගොඩක් දේවල් අපිට දිස් වෙනවා. ඇඳුම් පැළඳුම් රෙදි රැක් ගොඩක් දේවල් අපිට දිස් වෙනවා. මේ දකින්න දේවල් ගත්තාම ඒවා හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද කියලා චුට්ටක් හිතන්න. මොනවාගෙන්ද මේවා හැදිලා තියෙන්නේ? මොනවාගෙන්ද මේවා හැදිලා තියෙන්නේ? වහලේ ගත්තම ලී පේනවා. ලී තියෙනවා. නේ? තේක හරි මොනවා හරි පොල් හරි මොනවා වගේ හරි ලී තියෙනවා. ඇඳ දිහා බලුවම ලී වලින් හදලා තියෙන්නේ. ගුරුත හරි මොනවා හරි වෙන්න. ලී. හරි දැල්. ඒ වගේම සමහරට ප්ලාස්ටික් පුටුවක් ප්ලාස්ටික් මේස. මේ ප්ලාස්ටික් කියලා අපි කියන්නේ. ඒ වගේ දේවල්. තමන්ගේ පරිගණකේ ප්ලාස්ටික් කෑල්ල. දැන් මේ පෑන ගත්තම ප්ලාස්ටික් කෑල්ල. ඒක අපි ඇඟේ ඇඳගෙන ඉන්න මේ ඇඳුම් ගත්තම පොලියස්ටර්. හරි රෙදි. වර්ග කීපයක් තියෙනවා. මේවා ගත්තම මොකද පේන්නේ? බහු අවයවික. මේ ගොඩක් දේවල්. මේ විශාල අපි අවට තියෙන නිෂ්පාදන ගණනාවක් ලබාගෙන තියෙන්නේ මෙන්න මේ බහු අවයවික මත පදනම්. බහු අවයවික මත පදනම්. අද වෙනකොට ලෝකේ නැතුව බැරි සංයෝග පන්තියක් තමයි මෙන්න මේ බහු අවයවික. මේ බහු අවයවික අතරින් මේ ස්වභාවික බහු අවයවිකට වඩා අද වෙනකොට මේ කෘත්‍රිම බහු අවයවික කියනම ගොඩාක්ම ප්‍රචලිතයි. ඉතා විශාල වශයෙන් භාවිතයට ගන්න. කර්මාන්තවල මොටර රථ වාහන යාන්ත්‍රික කොටස් හදන්න, විවිධ කොටස් හදන්න. හරිද? ඩෑෂ්බෝඩ් එක ඇතුලේ ස්ටීරින්ග් වීල් එක, වාහනවල තියෙන ඔය ස්විච් වර්ග අරව මේ ඔක්කොම. හරිද? එතකොට බීම්, රෝද, ඒ වගේම එන්ජින් එකේ සමහර රබර් හෝස් වර්ග, හවුසින්, ඒ වගේ මේ මොනවාද? රින්ග්ස් වගේ දේවල්. ඒ කියන්නේ වොෂර්, රබර් වොෂර්. ඉතා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් මෙන්න මේ කෘත්‍රිම බහු අවයවික වලින් අද වෙනකොට අපි ලබනවා. ස්වභාවික බහු අවයවික අපි විශාල වශයෙන් පාවිච්චි කරනවා. හරි. ප්‍රධාන වශයෙන් ගත්තොත් ස්වභාවික බහු අවයවික තමයි සෙලියුලෝස්. දැව ගත්තාම දැව නැත්නම් ඒ ශාක කොටස් හැදලා තියෙන මොනවද? ප්‍රධාන සංඝටකයක් වෙන්නේ සෛල බිත්ති වල තියෙන සෙලියුලෝස්. එතකොට මේ සෙලියුලෝස් වලින් නිර්මාණය වෙච්ච මේ ස්වභාවික බහු අවයවික සෙලියුලෝස්. මෙන්න මේ බහු අවයවික කියන මාතෘකාව ඇතුලේ අපිට හම්බ වෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන මොනවද?
කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කිව්වා මොනවද අපිට ඔලුවට? ඒ අපි මේ කලින් පාඩමේ කතා කරපු ජෛව අණු. right. එතකොට මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් කිව්වම සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් මේ හැම දෙයක්ම අයිති. right. ප්‍රෝටීන කිව්වම ඩයිපෙප්ටයිඩ්, පොලිපෙප්ටයිඩ් මේ හැම දෙයක්ම ඒකට අයිති. right. ලිපිඩ කිව්වම හැම දෙයක්ම ඒකට අයිති. ට්‍රයිග්ලිසරයිඩ්, ස්ටෙරොයිඩ්, ෆොස්ෆොලිපිඩ් මේ හැම දෙයක් වෙනවා මම කියන්නේ. पर මේ කිව්ව ජෛව අණු අතරින් මේ ඔක්කොම ස්වභාවික සම්භවයක් තියෙන මේ ජෛව අණු. මේ ජෛව අණු වලට තියෙන ස්වභාවික සම්භවයත් එක්ක අපිට මෙන්න මේ ජෛව අණු අතර හඳුනා ගන්න පුළුවන් ස්වභාවික බහුවය ටික. ස්වභාවික බහුවය ටික. පිෂ්ඨය, සෙලියුලෝස්, ප්‍රෝටීන, ස්වභාවික බහුවය. ස්වභාවික බහු අවයවික. මේ වචනේ ඇතුලේ තියෙනවා මෙන්න මෙතන. බහු අවයවික. මොකක්ද බහු අවයවික කියලා කියන ඇත්තේ? පොඩි ඒවා ගොඩාක් එකතු වෙලා හැදුණු පොඩි අවයව ගොඩාක් එකතු වෙලා හැදිච්ච අණු කියන එකයි මේකේ තේරුම. මෙන්න මේ කුඩා අණුවකට නැත්නම් මේ බහු අවයවයක් නිර්මාණය වීමට මේ බහු අවයවක කියන සංයෝග පන්තිය නිර්මාණය වීමට දායක වෙන සූටි අණුවකට පොඩි කොටසකට අපි කියනවා ඒක අවයවය කියලා. ඒක අවයවික. මේ වගේ ඒක අවයවික ගොඩාක් එකතු වෙලා තමයි බහු අවයවයක් වෙන්නේ. උදාහරණයක් විදිහට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන නිසා අපි ගමු පිෂ්ඨය කියන්නේ ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන දෙකේ එකතුව. ඇමයිලෝස් ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන දෙන්නාගේ එකතුවක් තමයි පිෂ්ඨය. එතකොට ඇමයිලෝස් හැදලා තියෙන්නේ මොනවද? දැන් මතක් වෙනවා අර කලින් පාඩමේ අපි කතා කරපු දේ. ඇමයිලෝස් හැදලා තියෙන්නේ ඇල්ෆා ආකාරයේ ග්ලූකෝස් එකක ගොඩක් එකතු. ඇල්ෆා ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් එකතු කරලා තමයි ඇමයිලෝස් හැදෙන්නේ. ඇල්ෆා ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් හැදලා කොහොමද හැදලා තියෙන්නේ? එතන මේ විදිහට මේ තියෙන්නේ ඇමයිලෝස්. ඇමයිලෝස්. උතර මේක පේන ඇත්ත උගලට පළවෙනි කාබන්, හතරවෙනි කාබන් ගේ OH එක යට ඇල්ෆා මෙයක් යට හතරවෙනි කාබන් ගේ OH එක දැන් මෙතන 1 4 එකේ OH එක යට OH එක යට නම් ග්ලූකෝස්. පළවෙනි එකේ OH එක යට නම් ඇල්ෆා ග්ලූකෝස්. මෙතන 1 4 හතරවෙනි එකේ OH එක යට නම් ග්ලූකෝස්. පළවෙනි එකේ OH එක යට නිසා ඇල්ෆා ග්ලූකෝස්. මෙතන 1 4 අපි දානවා මෙතන ඔක්සිජන් වල පටන් ගෙන මේ පැත්තට නාමකරණය කරන් යන්න පුළුවන් ඒ කේන්ද්‍ර. එතකොට මේ තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් ගොඩකින් හැදිච්ච අණු. මේක ඉවර නැහැ. තව මේ පැත්තට තව ඇල්ෆා ග්ලූකෝස් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මෙන්න මේ එක්කෙනෙක් ගත්තාම මේ මොකද්ද? මේ තමයි ඇමයිලෝස් හැදිලා තියෙන ඒකාවයවිකේ. මොකද්ද? ඇමයිලෝස් හැදෙන්න දායක වුණු සරල අණු. මොනවාද? ඇල්ෆා ග්ලූකෝස්. එතකොට අපි මේ ඇමයිලෝස් වලට කියනවා ඇල්ෆා ග්ලූකෝස් වල බහු අවයවිකයක්. ඇල්ෆා ග්ලූකෝස් වල බහු අවයවිකයක්. ඒත් ඇමයිලෝපෙක්ටින් ගත්තම එකම වෙනස මේ වගේ ඇමයිලෝස් තියෙනවා. මෙන්න මේ වගේ තැනකින් කොහොම වෙන ඇමයිලෝස් දාමයක හතරවෙනි කාබන්ට දෙන බන්ධනය වෙනවා. ඔය විදිහට ඔයාලා මතක නම් ඔන්නම තියෙනවා. ඒතර මෙතන 1 6 ග්ලයිකෝස් දිබ්බා. මෙන්න මේක 1 4 ග්ලයිකෝස් දිබ්බා. දැන් මෙයක් මොකද වෙන්නේ? මේකත් බහුවවයකයක්. සරල අණු ගොඩාක් එකතු වෙලා හදිච්ච විශාල අණුවක්. ඒකෝර මේකත් ඇමයිලෝපෙක්ටින් මේවා ඔක්කොම ස්වභාවික බහුවවයක. මොනවාද? ස්වභාවික බහුවවයක. ඇයි මේවා හැදිලා තියෙන්නේ? ස්වභාවික ජෛව පද්ධති තුල. ස්වභාවික සම්භවයක් තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ තැනුම් ඒකකය මොකද්ද? ඇල්ෆා ග්ලූකෝස්. අපි තැනුම් ඒකකය කියනවා ඒක අවයවිකය කියනවා. ඒ වගේ තැනුම් ඒකකය නැත්නම් ඒක අවයවික ඇල්ෆා ග්ලූකෝස්.
ඇල්ෆා ග්ලූකෝස් තමයි ඒ තැනුම් ඒකකයේ වෙන්නේ. එතකොට මේ ඇල්ෆා ග්ලූකෝස් වල බහුවර්ගය. ඇමයිලෝස් ඇමයිලෝපෙක්ටින් කියන දෙකම. සෙලියුලෝස් බලන්න. සෙලියුලෝස් කියන්නේ ඔයගොල්ලන්ට ටියුට් එක පෙළුවා දකින්න පුළුවන්. බීටා ග්ලූකෝස් ගොඩක එකතුවක්. බීටා ග්ලූකෝස් ගොඩක එකතුවක්. එතකොට ඔයගොල්ලන්ගේ ජෛවාණු ටියුට් එක පෙළලා බලන්න මේ වගේ කුඩා කුඩා අණු ගොඩාක් එකතුලා හැදුණු අණු මොනවද කියන්නේ? සරල ඒකක ගොඩාක් එකතුලා හැදිච්ච අණු මොනවද කියන්නේ? අඳුන ගන්න පුළුවන්ද කියන්නේ? බලන්නකෝ. right. ඉතින් මේ තාම ඔයාලගේ දෙවෙනි කණ්ඩායමට ළමයි එකතු වෙනවා. විශේෂයෙන්ම මේ ගොඩක් ඉන්නවා මගේ ගෝලෙවුන්ගේ මල්ලිලා නංගිලා ඒ කැම්පස් ගිය ළමයිගේ නංගිලා මල්ලිලා ගොඩක් ඉන්නවා. right. කවුරුත් chat එකට මැසේජ් එකක්වත් දාන්නේ. මම බය වෙලා වගේ. හරිද? ඉතින් මේ ස්වභාවික බහු අවයක ගත්තාම ඔයගොල්ලෝ පේන ඇති මේ බහු අවයවික කියන සංයෝග කුලකේ අපි මේ වෙනකොට නොදන්න එකක් නෙමෙයි. අපි හොඳට දන්න එකක්. අපිට පේන දෙයක්. අපි භාවිතා කරන දෙයක්. එකම දේ බහු අවයවික කියන සංයෝග පන්තිය මේසා විශාල වැදගත්කමක් නිර්මාණය වුණේ ඇයි කියන එක අපි තේරුම් ගන්න. ඒ වායේ තියෙන විවිධත්වය අපි තේරුම් ගන්න. ඒතර තමයි තාක්ෂණ විද්‍යා ශිෂ්‍යයෙකුට කාර්මික කටයුතු වල යාන්ත්‍රික කටයුතු වල මේ බහු අවයවික වඩාත්ම කාර්යක්ෂම විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය බහු අවයවකයේ තෝරගන්න පුළුවන්. දැන් බහු අවයවික කිව්වම මෙන්න මේ රූපේ ඔළුවට එනවද බලන්න. ඔයගොල්ලන්ට වැඩ පොළවට ගියා නිවසේ බැලුවා විවිධ ස්ථාන අපිට මහා පරිමාණයෙන් දක්කට ලැබෙනවා මෙන්න මේ කියන දේවල්. මේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. right. මේ දකින දේවල් අතර කාබෝහයිඩ්‍රේට් වලින් ප්‍රෝටීන වලින් ඒ කියන්නේ ස්වභාවික බහු අවයවික දැන් DNA ගත්තත් ස්වභාවික බහු අවයවික කාබෝහයිඩ්‍රේට් වලින් ප්ලාස්ටික් පුතු හැදෙනවද? ප්‍රෝටීන වලින් හැදෙනවද? නැහැ. ටයර් ටියුබ් වගේ දේවල් ගත්තොත් නම් ස්වභාවික රබර් තියෙනවා. ස්වභාවික රබර්. ඒ කියන්නේ රබර් වතු වල රබර් කිරි ටික තපලා ගත්තාම ලැබෙන ඒ රබර් වලින් හදාගන්න ස්වභාවික රබර්. මෙන්න මේ ස්වභාවික රබර් ආශ්‍රිත නිෂ්පාදනත් අද වෙනකොට ස්වභාවික රබර් කියන එකට වඩා මිනිස්සු පාවිච්චි කරනවා કૃතිම රබර්. ඇයි මම කියවනේ අර ස්වභාවික සම්භවයක් තියෙන ස්වභාවික බහු අවයවික වලට වඩා අද වෙනකොට કૃතිම සම්භවයක් තියෙන કૃතිම බහු අවයවික විශාල වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. හේතුව තමයි ඒවා ඊටාම ලාභෙට අඩු මිලකට මේ බහු අවයවික වර්ග නිපදව ගන්න. අපි වෙළඳ පොළට ගිහිල්ලා
ස්වභාවික රබර් රාශික නිෂ්පාදනයක් මිලදී ගන්න ගියොත් ඒක මිලෙන් නෙයි. නමුත් එම නිෂ්පාදනයම කෘත්‍රිම රබර් වලින් හදලා තියෙනවා නම් මිලෙන් ඉතාම අඩු. හේතුව මේ ස්වභාවික රබර් නැත්නම් ස්වභාවික බහු ආයෝයක වලින් වැඩ කරනවට වඩා කෘත්‍රිම බහු ආයෝයක කියන ඒවා නිපදව ගන්න පහසුයි. ඒ වගේම ඒවා විවිධ නිෂ්පාදන වලට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්, හැඩ ගස්සන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. විවිධ හැඩතල. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහරලාට ඔය ෆයිබර් කරන තැන්වල එහෙම ප්ලාස්ටික් අසු නිෂ්පාදනය කරන තැන්වල එහෙම විවිධාකාර සංකීර්ණ හැඩතල මේ කෘත්‍රිම බහු ආයෝයක වලින් නිෂ්පාදනය කරලා තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ කෘත්‍රිම බහු ආයෝයක කියන ඒවා සාපේක්ෂව ස්වභාවික බහු ආයෝයක වලට වඩා ගොඩාක්ම ප්‍රචලිත සංයෝග කාණ්ඩයක් බවට පත් වෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ බලන්න තමන්ගේ ගෙදර දැන් අර වටපිටාව බලනකොට ඔයගොල්ලන්ට පේන්න තියෙන කෘත්‍රිම බහු ආයෝයක මොනවද? ස්වභාවික බහු ආයෝයක මොනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. දැව ගත්තාම ඒවා සෙලියුලෝස්. එතකොට සෙලියුලෝස් කියන්නේ බීටා ග්ලූකෝස් විශාල ප්‍රමාණයකින් හැදිච්ච බහු ආයෝයකයක්. සෙලියුලෝස්. මෙන්න මේ විදිහට. මේ බලන්න. ග්ලූකෝස් නිසා මේක යට තියෙනවා. බීටා නම් මෙයා උඩට එනවා. එතකොට මෙන්න මේ විදිහට බන්ධනය වෙච්ච එක. මෙන්න මේ විදිහට බන්ධන ප්‍රහිතන අණුව පහළට මේ උඩට. මේ උඩට තව යන්න. මේ පැත්තෙන් ගත්තත් මෙහෙම පහළට තව යන්න පුළුවන්. බීටා ග්ලූකෝස් එකක ගොඩාක් එකතු වෙලා හැදුණු බහු ආයෝයකයක් තමයි සෙලියුලෝස් කියලා කියන්නේ. ඒතර මේ සෙලියුලෝස් කියන බහු ආයෝයකය අපිට ඔය දැව ගෘහ භාණ්ඩ ඒ වගේ නිෂ්පාදන වල විශාල වශයෙන් දක්වන්න ලැබෙනවා. ඒව තමයි තියෙන්නේ සෙල්ලෝස්. සෙලියුලෝස් මත පදනම් වෙච්ච නිෂ්පාදන. එතකොට ඒවා ස්වභාවික සම්භවයක් තියෙනවා. කෘත්‍රිම සම්භවයක් නෙමෙයි. ඒ වගේම රබර් කොටස් ඇතිසර කුලයක වගේ දේවල් ගත්තා එහෙමයි. ඒ රබර් කොටස් ගත්තාම ඒ වාගේ අපි දන්නවා ස්වභාවික රබර් රාශි තියෙනවා, කෘත්‍රිම රබර් රාශි තියෙනවා ගොඩාක් අපිට ලැබෙනවා. රයිට්. ඉතින් මේ මම පොඩි ප්‍රවේශයක් ගත්තා. අපි තේරුම් ගන්න ඕන මේ පාඩම පොඩි තමයි. මේ පාඩම් වල තියෙන මේ අන්තර්ගතය අපේ ජීවිතේට හරිම සමීපයි. එදිනෙදා අපිට දකින්න ලැබෙන, අහන්න දකින්න ලැබෙන දේවල් වලින් නැත්නම් එකතු වෙලා තියෙනවා. රයිට්. ඒ නිසා ඒ කාරණා ඔක්කොම දැකලා මේ විෂය කරුණු අපි අවබෝධ කරගන්න ඕනේ. රයිට්. එතකොට මේ අපි කතා කරන මේ සංයෝග විවිධ විදියට නිපද වෙන්න පුළුවන්. බහු ආයෝයක කියන ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් ඒ වාගේ සම්භවය. ඒ කියන්නේ ඒවා හැදුනේ කොහොමද? ස්වභාවික සම්භවයක්ද තියෙන්නේ? කෘත්‍රිම සම්භවය. අපි මේ වචන මාරු විදිහට පාවිච්චි කරනවා ඉස්සරහට. ස්වභාවික සම්භවයක් තියෙනවා. කෘත්‍රිම සම්භවයක් තියෙනවා. හරිද? මේ දෙක හොඳට තේරුම් ගන්න. හරිද? ඇයි තේරුම් ගන්න ඕනේ?
අපිට ප්‍රශ්න වලට පිළිතුරු සපයනකොට ඒ පිළිතුරු සපයන්න මේ වචන භාවිතා කරන්න වෙනවා පේපර් එකේ ප්‍රශ්න හදනකොට ඒගොල්ලෝ නිකන් හෙන දාර්ශනිකයෝ වගේ ඔය වගේ අමුතු බර වචන දාලා අපි ප්‍රශ්න ගලපලා අහන තියෙනවා අපි දැකලා තියෙන ඕන තරම්. මොකද මේක අමාරු සංකීර්ණ දෙයක් අහන්න නැති නිසා සරල දෙයක් අහන්න නිසා ටිකක් බර කරපු වචන දාලා තමයි අහන්නේ. මේ බහු අවයවික කෘත්‍රිම සම්භවයක් තියෙනවා ස්වභාවික සම්භවයක් තියෙනවා කියලා වර්ග දෙකක් තියෙනවා. මේවා සම්භවය අනුව වර්ග කරනවා වගේ මේවා ගේ තියෙන විවිධ ගුණ නැත්නම් අපි කියනවා යාන්ත්‍රික ගුණ. යාන්ත්‍රික ගුණ කියන්නේ මොනවද? අපි දන්නා සමහර බහු අවයවික වර්ග තියෙනවා ඇදලා ඇතහැරියම නැවත මුල් පීඨීමට එනවා. අපි කියනවා ප්‍රත්‍යස්ත ගුණ තියෙනවා. ප්‍රත්‍යස්ත ගුණ විශාල වශයෙන් පෙන්වන බහු අවයවික තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ කැටපෝලයකට ගල් කැටයක් තියලා ඇදලා ගහනකොට ඒ රබර් වල තිබිච්ච ප්‍රත්‍යස්ත ගුණය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ බහු අවයවිකේ ප්‍රත්‍යස්ත ගුණ මත පදනම් වෙනවා. අපි විවිධ නිෂ්පාදන වලට ඒ බහු අවයවික භාවිතා කරනවා. ඒ වගේම අපි පසු කාලීනව මේ ප්‍රත්‍යස්ත ගුණ අඩු වැඩි කරන්න පුළුවන් විදිහේ යම් ක්‍රියා කටයුතු වලට මේ බහු අවයවික භාජනය කරනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔය මේ ටයර් කඩවල් වල ඒ ආසිත නිපදවීම කරන තැන්වල රබර් වෝල්කනයිස් කරනු ලැබී කියලා ගහනවා. රබර් වෝල්කනයිස් කරනු ලැබී. ඒ රබර් වෝල්කනයිස් කරනු ලැබී කියලා අදහස් කරනවා. රබර් වල තියෙන ප්‍රත්‍යස්ත ගුණය අපි වෙනස් කරනවා ශක්තිමත් වන විදිහට, ගෙවීම අඩු වෙන විදිහට, ගෙවෙන එක අඩු වෙලා වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන් විදිහට ටයර් වගේ දේවල්, ඒ වගේම අපි භාවිත කරන ග්ලව්ස් වගේ දේවල්, ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපි ගුණ, භෞතික ගුණ වෙනස් කර ගන්නවා. වෝල්කනයිස් කරනවා. මේ වෝල්කනයිස් කිරීම ඔස්සේ අපිට රබර් වල ප්‍රත්‍යස්ත ගුණ විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්. අපි යාන්ත්‍රික ගුණ මත රබර් ඇදෙන සුළු බව මත ප්ලාස්ටික්, ඉලාස්ටික්, ඒ වගේම තන්තු කියලා වර්ග කරනවා. රබර් සහ ඉලාස්ටම නැත්නම් අපි කියනවා ඉලාස්ටික් කියලා කියන අපේ භාෂාවේ. අපි ඉතින් කොහොමද අර ඉංග්‍රීසි වචනක් තියෙනවා ඒකෙන් කොටහක් අල්ලගෙන කතා කරන්නේ. ඒ වගේම ප්‍රත්‍යස්ත ගුණ තරමක් අඩු විශාල ප්‍රත්‍යස්ත ගුණ තියෙනවට අපි කියන්නේ රබර් හරි ප්ලාස්ටික් ඉලාස්ටික් කියලා කියන්නේ. ප්‍රත්‍යස්ත ගුණ තරමක් අඩු එතරම්ම ප්‍රත්‍යස්ත ගුණයක් නැති දේවල් අපි ප්ලාස්ටික් විදියට ප්ලාස්ටික් කියලා අපි කතා කරනවා. ඔය දැන් ප්ලාස්ටික් පුටුවක වාඩිලත් නැගිට්ටම පොඩ්ඩක් ඔය කකුල එහෙම යමුනට ආයිත් තිබ්බ තත්ත්වෙට එනවනේ ප්ලාස්ටික් එකක් මෙහෙම නමලා අතාරින්න පුළුවන්. ඔය PVC බටයක් ඔය ගත්තා මෙහෙම නමලා අතාරින්න පුළුවන් නේ. ඒ වගේ යම් මට්ටමක ප්‍රත්‍යස්ත ගුණයක් ඉතිරි වෙලා තියෙන ද්‍රව්‍ය අපි සපොදුවේ ප්ලාස්ටික් විදියට ඒ වගේම ප්‍රත්‍යස්ත ගුණයක් නොමැති තත්ත්වයේ දේවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට තංගුස් නූල් තියෙනවා. අපි කියන්නේ තන්තු කියලා ඔය මාළු දැල් වලට. එතකොට ලිඳකින් වතුර ගන්න එහෙම අපි රබර් එකක් පාවිච්චි කරන්න බෑනේ ඇදෙනවනේ ඒක. ඒතර අපි භාවිතා කරන අපි දන්න ස්වභාවික කොහුලණු වගේ දේවල් පාවිච්චි කරන ඒක ස්වභාවික සම්භවයක් තියෙන්නේ. ඒකත් ස්වභාවික සම්භවයක් තියෙන්නේ. ලනු භාවිතා කරන අඹරලා ගන්න ඒවා. ඒවා කොහු වලින් හදලා ගන්න යති. ඒක ස්වභාවික සම්භවයක් තියෙන. ඒක සෙලියුලෝස් මත පදනම් වෙච්ච එක. රයිට්. ඒ වගේම අදහස පන්ති තියෙනවා. ඒ වගේම අපිට හම්බුන තංගුස් නූල් කියන්නේ. තංගුස් රෙදි වලවල් එහෙම ගැට ගන්න අපි ගෙවල් වල තියෙන දැන් ගොඩක් ප්‍රචලිත මිනිස්සු අතර. සාමාන්‍ය අර කඹ ගන්නවට වඩා ගොඩාක් වෙලාවට ගන්නේ ගස් අදින්න පවා දැන් ගන්නේ මොනවාද? අර ටෝරොක් කියලා කියන්නේ අපි තන්තුවක්. ඒක ඇත්තටම දුව. අපි තන්තු කියන වර්ගයේ බහු අවයවික ගොඩට තමයි දාලා තියෙන්නේ. ඒක ඇදෙන්නේ. 10-15 දෙනෙක් දාලා ඇද්ද තන්තු ඇදෙන්නේ නේ. ඇදීමට ප්‍රතිරෝධීතාවයක් පෙන්වන්න කරනවා. මෙන්න මේ කියන ගති ලක්ෂණ මත පදනම් වෙලා යාන්ත්‍රික ගුණ මත පදනම් වෙලා මේ බහු අවයවික අපිට නැවත වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බහු අවයවික නිෂ්පාදනය වන විදිහන් අපි කියනවා සංශ්ලේෂණය වන ආකාරය වර්ග කරන්න පුළුවන්. හැබැයි අපි සිලබස් එකේ සංශ්ලේෂණය වන ආකාරය අනුව වර්ග කිරීමක් දීලා නැති නිසා මම ඒක උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රයිට්. හොඳයි. ඉතින් අපි පාඩමට ප්‍රවේශයක් ගත්තා. මට නැවත කියන්න තියෙන්නේ හිතලා බලන්න තමන් අවට තියෙන
ස්වභාවික සම්භවයක් තියෙන බහු අවයවයකත් කෘත්‍රිම සම්භවයක් තියෙන බහු අවයවයකත් මොනවාද කියන්නේ. ඒ වගේම කල්පනා කරන්න මේ බහු අවයවයක කියන ඒවා මම අහන ප්‍රශ්නයක්. මම ඒකට විනාඩි දෙකක් දෙනවා ඔයගලන්ට. ප්‍රශ්නෙට විසඳුමක් ඕන. බහු අවයවික ප්ලාස්ටික් ලෝකයට අත්‍යවශ්‍යද නැද්ද? ප්ලාස්ටික් අපි ප්‍රතික්ෂේප කළ යුතුද නැද්ද? ප්ලාස්ටික් අංශ නිෂ්පාදන අපි භාවිතා නොකර ඉන්නවද නැත්නම් භාවිතා කරනවද? පැහැදිලිද මම කියපනේ? ඇයි අන්න එතනට පොඩ්ඩක් හිතන්න බෑ. හරි වැදගත් ප්‍රශ්නයක්. මොකක්ද දෙන උත්තරේ? ප්ලාස්ටික් අවශ්‍යද? ඕනි කියලා දාලා තියෙනවා. ඕන. නැතුව බැරිද? අපි බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මේ ප්ලාස්ටික් අධික ලෙස භාවිත කරන ඕනි මිනිස්සු දැන්. මේකේ මොකද්ද වෙන්නේ? පරිසරයට අධික ලෙස දූෂිත ද්‍රව්‍යයක් විදිහට මේ ප්ලාස්ටික් එකතු වෙනවා. right. එතකොට දැන් අපි ලෝකයේ උණුතරම් ප්‍රවෘත්ති බලමු. මේක එක කාලවලදී ලංකාවේ අපි දැක්කද ලන්ච් සීට් තහනම් කරනවා. අර සාමාන්‍ය දිලි බෑග් තියෙන ඒවත් තහනම්. බෑග්ස් වලට තහනම්. හරි. ඒ වගේ මේ පරිසරයට විවිධ මේ අහිතකර දේවල් මේ ප්ලාස්ටික් අධික ලෙස භාවිතයෙන් එකතු වෙනවා. එතකොට තියෙන අප්සෙට් එක මොකක්ද? අපි දන්නවා ගහක් කඩාගෙන වැටුනම සුද්ධජීවීන් මගින් වියෝජනය වෙලා මේ ගහේ තියෙන කොටස් පරිසරයට හිතකර සංඝටක ලෙස එකතු වෙනවා. සුද්ධජීවීන් මගින් පහසුවෙන් වියෝජනය වෙනවා. අපි එකයි කියන වචනේ. සුද්ධජීවීන් මගින් පහසුවෙන් වියෝජනය. ප්ලාස්ටික් මේ විදිහට අපි භාවිතා කරලා ඉවතලන ප්ලාස්ටික් මොකද වෙන්නේ? සුද්ධජීවීන් මගින් ඔන්න බලන්න මේක වැරදි විදිහට ලියන ළමයි ගොඩක්. ගොඩක් පැටි කියනවා වියෝජනය නොවේ. වියෝජනය නොවේ. මොකක්ද වචනය? වියෝජනය නොවේ. මේක වැරදි. මේක වැරදි. ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වියෝජනය නොවේ කිව්වොත් වැරදි. ඒ කියන්නේ සදාකල් වියෝජනය වෙන්නේ නැහැ වගේ අදහසක් පිළිතරද? මෙතන තියෙන වචන දෙකයි. එකක් තමයි පහසුවෙන් වියෝජනය වේ. අනිත් එක පහසුවෙන් වියෝජනය නොවේ. වේ සහ නොවේ. කවුද මේ වියෝජනය කරන්නේ? සුද්ධ ජීවී. ඒ කියන්නේ මේ පරිසරයේ ඉන්න ප්‍රධානතම වියෝජකයින් කාණ්ඩය කවුද? බැක්ටීරියා. ඊළඟට දිලීර. මේගොල්ලෝ ගැන අපි කතා කරලා තියෙනවා. බැක්ටීරියා ප්‍රාග්නස්ටිකයි, දිලීර සූනස්ටිකයි. right. හොඳ උත්තර දෙන්න කට්ටිය. හොඳයි. දැන් මේ කෘත්‍රිම බහුආයවික කියන ඒවා ස්වභාවික බහුආයවික ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා ස්වභාවික ජෛව පද්ධති වල තියෙන ඒවා දි รา පත් වෙන පහසුවෙන් වියෝජනය වෙනවා. හැබැයි ප්ලාස්ටික් වගේ දේවල් පහසුවෙන් වියෝජනය වෙනවා. ඒ නිසා පාරිසරික දූෂක උත්පත්තියක් විදිහට අපි ඒව සලකනවා. නම් ප්ලාස්ටික් නැතුව අපිට දුවන්න බෑ. ඒ නිසා අපි ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කළා හරියනවද? නැහැ. අපි ප්ලාස්ටික් භාවිතා කරනවා. මොන වගේද? ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ප්ලාස්ටික් වර්ග. නැවත නැවත භාවිතා කරන්න පුළුවන් ප්ලාස්ටික් වර්ග වලින් නිපදවපු බ්‍රාන්ඩ්. නිපදවපු නිෂ්පාදන. වැඩි වශයෙන් අපි භාවිත කරනවා. එතකොට නැවත නැවත භාවිතා වෙන නිසා එක පැත්තකින් පරිසරයට මේ එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු වෙලා යම්කිසි පාරිසරික ගැටලු ප්‍රමාණයක් අවම වෙනවා. අපි අද වෙනකොට සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ කියලා જાතියක් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? අපිට අවශ්‍ය කරන ඩෙස් පුටු මේස ටික හදාගන්න හැම ගෙදරකම කොච්චර තියෙනවද ප්ලාස්ටික් පුටු වර්ග? ඒව ඔක්කොම අපි හදන්නේ මොනවාගෙන්ද එහෙමනම්? දැව වලින්, ලී වලින්. එහෙම වුණා නම් අවට නිකන් ගහක්වත් නිකන් කේල් ගහකටවත් තියෙන්න දෙන එකක් නෑ අද මිනිස්සු. කේල් කොටයක් හරි කවන්න දෙකට කපලා අරන් ඇවිල්ලා වාඩි වෙන මට්ටමට හදාගන්න ඉඩ තියෙනවා. ඇයි? ඒ තරම් ගස් වලට පාරිසරයට හානි සිද්ධ වෙන්න පුළුවන්.
පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා. මේ අපි කතා කරන මේ કૃතිම බහුවයක භාවිතයෙන් අපි ඈත් වුණොත් අයින් වුණොත්. මොකද ඒකට සාපේක්ෂව ඒකට ආදේශක අපි නැවත භාවිත කරන්න යනවා කාගෙන්ද? දැව වලින් නිෂ්පාදනය කරන උත්සාහ. දැව වලින් නිෂ්පාදනය කරන උත්සාහ. එතකොට එක ගහකටවත් අපි දෙන්න දෙන්නේ. right. එතකොට අපි දන්නවා ලෝකයේ තියෙනවා මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න 3R සංකල්පය 4R සංකල්පය අපේ සිලබස් එකේ තියෙන 3R. අපේ සිලබස් එක අපි කතා කරන්නේ 3R සංකල්ප. අපිට දැන් 4R සංකල්පය තියෙනවා 5R සංකල්පය තියෙනවා 7R කියලා තියෙනවා. 5R තියෙනවා 7R තියෙනවා. අපි කතා කරන්නේ 3R. right. මේ වගේ ඝනද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ සංකල්පයකට අපිට අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් કૃතිම බහුවකාශක නිෂ්පාදන භාවිත කරන අතරතුර අපිට පරිසරය ආරක්ෂා කරගෙන නැත්නම් 100% නෙමෙයි පරිසර සිදුවන හානිය අවම කරගෙන ඉදිරියට යන්න පුළුවන්. අපිට පරිසරය ආරක්ෂා කරන්න බෑ 100%. අවම කරන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා අපි මේ වචන භාවිත කරනකොට ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට පරිස්සමට යොදා ගන්න ඕනේ. right. එහෙනම් අපි යමු පාඩමේ ආරම්භයට. බහු අවයවික කියන්නේ මොනවද? ඉස්සෙල්ලාම කැමති මොනවද බහු අවයවික කියලා කියන්නේ කියලා ලියන්න. බහු අවයවික. බලන්න. බහු අවයවික. පොදුවේ සරල අණු ගොඩාක් එකතු වෙනවා. හැදිච්ච එකිනෙක විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදිච්ච දීර්ඝ දාම හෝ නැත්නම් අපි කියනවා ජාලාකාරී ලෙස නිර්මාණය වෙලා තියෙන අණු වලට අපි කියනවා බහු අවයවික කියලා. මේ බහු අවයවික ගත්තාම ඒවාට ඉතා විශාල සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙනවා. හරියට බර වචනයක් ගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අපි අර ලියන්නේ මේ අණුක දැන් ජලය ගත්තාම ජලය කියන්නේ H2O මෙන්න මේ ඔක්සිජන්ට තියෙනවා පරමාණුක ස්කන්ධය කීයද ග්‍රෑම් 16යි ඔක්සිජන් මවුලයක ස්කන්ධය ග්‍රෑම් 16 ඕවා දෙනවා right හයිඩ්‍රජන් ග්‍රෑම් 1යි හයිඩ්‍රජන් එක මවුලයක ස්කන්ධය ග්‍රෑම් 1යි එතකොට හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා ග්‍රෑම් 2යි ඔක්සිජන් එක පරමාණුවක් නිසා ග්‍රෑම් 16යි දැන් උත්තරේ කීයද ග්‍රෑම් 18 ඒ කියන්නේ ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් 18 ඒක නිශ්චිතයි ඒක වෙනස් වෙනවා නෑ ලෝකෙ කොහෙ ගිහින් බැලුවත් මොන ජලය කියලා ගත්තත් ග්‍රෑම් 18 ග්‍රෑම් 18 දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය ගත්තාම हाइड्रोजन वाला ग्राम इकाई ऑक्सीजन वाला की ग्राम 10 है ग्राम 10 है सोडियम वाला की ग्राम 23 सोडियम वाला ग्राम 23 මේවත් දෙනවා අපිට ඕලෝ කන්දෙල්ල ඔයගොල්ලන් සාපේක්ෂ මේ අණුක ස්කන්ධ මෞලික ස්කන්ධය කියලා හෙව්වේ මේක තමයි එකතු කරාම 40යි ග්‍රෑම් මෞලික ස්කන්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුවක ස්කන්ධය මෞලික ස්කන්ධය ග්‍රෑම් 40යි නිශ්චිතයි හැබැයි සෙලියුලෝස් වල නිශ්චිතද නැහැ නිශ්චිත නැහැ ග්ලූකෝස් බලන්න C6යි H12යි O6 අපිට මේක හොයන්න පුළුවන් කාබන් වල 12යි එතකොට 12 ඒවා කීයක් තියෙනවද 6යි ග්‍රෑම් හයිඩ්‍රජන් වල 1යි ඒ වගේම කීයක් තියෙනවද 12ක් තියෙනවා ඔක්සිජන් වල කීයද 16යි 16 ගුණ කිරීම 6ක් තියෙනවා ග්‍රෑම් මේ ටික එකතු කරාම කීයක් එනවද බලන්න सापेक्ष अणुक स्कंधे मौल एक स्कंधे ग्लूकोज मौल एकक स्कंधे 12 स्वरक 6යි එකතු කිරීම 12 ගුණ කිරීම 1 16 ගුණ කිරීම 6 180 180ක් ග්‍රෑම් ග්‍රෑම් 180යි ग्लूकोज මවුල එක මේ ग्लूकोज ඒකක විශාල ප්‍රමාණයකින් හැදිච්ච පිෂ්ඨයේ ස්කන්ධයකින් අපි දන්නේ නේ ග්ලූකෝස් ඒකක මිලියන 22ක් මිලියන 20ක්
විතර තියෙන්න පුළුවන් කියලා කිව්වා අපි. හරියට කිව්වේ නෑ මිලියන් 20යි කියලා. එතකොට අපි දන්නේ නෑ ග්ලූකෝස් වල නැත්නම් පිෂ්ටේ කොච්චර ග්ලූකෝස් එකක තියෙනවද? කුඩා එකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන. එතකොට අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය අණුවක බර ගොඩාක් විශාලයි බහුවලයි. ප්‍රෝටීන ගත්තම ඇමයිනෝ අම්ල කීයක් එකතු වෙලා හැදලා තියෙන කියලා අපි දන්නේ නෑ. ඒවා ගොඩක් එකතු වෙලා කියලා අපි කියන්නේ. එතකොට ඒවායේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතා විශාලයි වගේම නිශ්චිත අගයක් වෙන්නේ නැහැ. එනම් බහු අවයවිකයක සුවිශේෂී ලක්ෂණ යටතේ ගත්තම එකක් තමයි ඒගොල්ලන්ගේ අණුක ස්කන්ධය ඉතා විශාල අගයක් වෙයි. තව පැත්තකින් අණුක ස්කන්ධය නිශ්චිත අගයක් නොවේ. වැඩි වගේම ඒක යම්කිසි නිශ්චිත අගයක පිහිටන්නේ නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. right? ඒ වගේම බහු අවයවික කියන ඒවා හැම වෙලෙම වාගේ එක්ක දිග පැත්තට විශාල වශයෙන් විහිදලා තියෙනවා නැත්නම් මෙහෙම ගෝලාකාරව හරි නිකන් මෙහෙම ඇඹරිලා ගුලි වෙලා වගේ තියෙනවා මේ බහු අවයවික කියන ඒවා. අපි කියනවා බහු අවයවික දාම. බහු අවයවික දාම. ගොඩාක් එකට ගොනු වෙලා තියෙනවා. ඒතර මේ බහු අවයවික කියන ඒවා උඩට පේනවා ඇති. ඒවා දීර්ඝ දාම විදිහට හෝ එහෙම නැත්නම් නාම්‍යශීලී නිසා එකිනෙක වෙලිලා පැටලිලා තියෙන ඉඩ තියෙනවා. බහු අවයවික කියන්නේ. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය නිශ්චිත අගයක නෙමෙයි. ඉතා විශාල සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම බහු අවයවික කියන ඒවා දිගු හෝ නාම්‍යශීලී අණු වලින් වෙලී පැටලිච්ච ඒවාගෙන් සමන්විත වෙන්න පුළුවන්. මේ අපි කතා කරන්න යන බහු අවයවික કૃත්‍රිම වේවා සම්භවයේ કૃත්‍රිම වේවා ස්වභාවික වේවා බහු අවයවික කියන ඒවා සරල අණු ගොඩක එකතුවකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බහු අවයවික වල ඒ සරල ඒකක වලට අපි කියනවා තැනුම් ඒකක එහෙම නැත්නම් මොනොමර්ස් පොලිමර්ස් සහ මොනොමර්ස්ලා ගොඩාක් එකතු වෙලා හැදෙනවා පොලිමර්ස්. ඒ වගේ ඒක අවයවික ගොඩාක් එකතු වෙලා හැදෙනවා බහු අවයවික. right? එහෙනම් බහු අවයවිකයක් කියන්නේ කොහොමද කියන එක අපි ලියමු. ලියන්න ටියුට් එක තියෙනවා ඔයගොල්ලෝ අතේ. ටියුට් එකේ බහු අවයවික කියන මාතෘකාවේ බහු අවයවයකට හිස්තැනක් තියෙනවා පළවෙනි එකේ බහු අවයවිකයක් යන. මම ඔයගොල්ලන්ට මේක දැන් අලුත් නෑ මගේ ක්‍රමය. ටියුට් එක තියෙනවා ටියුට් එකේ ලියන්න ඉඳ තියලා තියෙනවා අපි ඒක ලියනවා. right? බහු අවයවික. යටතේ ලියමු අපි. මම ලේසි වෙන්න ස්ලයිඩ් එක ෂෙයා කරන්නම්. එතකොට ඔයගොල්ලන් ලේසි බලලා ලියා ගන්න පුළුවන්. ලියන්න බලන්න බහු අවයවික සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ දෙමින් සාදන දිගු දාම හෝ ජාලාකාර අණු බහු අවයවික ලෙස අපි හඳුන්වනවා. මේවා MCQ වල තියෙන්න පුළුවන් සත්‍ය ප්‍රකාශය තෝරන්න අසත්‍ය ප්‍රකාශය තෝරන්න. එතකොට තෝරගන්න පුළුවන්. ඒ වගේ බහු අවයවික ලක්ෂණ විශාල සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය නිශ්චිත අගයක් නොවේ. ඒ වගේම බහු අවයවික අණු දිගු හා නාම්‍යශීලී වීම නිසා ඒවා එකිනෙක වෙලී පැටලී පවතී. ඒ වගේම සරල අණු එක්වීමෙන් සෑදලා තියෙනවා. ලියන්න බලන්න.
right ලියලවලද බහුවායකයක් කියන්නේ සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වෙමින් සාධන නිකුතාම හෝ ජාලාකාර අණු බහුආයක ලෙස අපි හඳුන්වනවා. ඒවායේ ලක්ෂණ පහළට පෙළගස්සන. ඊළඟට බහුආයක වර්ග. මේක මම විසින් නිර්මාණය කරගත්ත වර්ගීකරණයක්. පහසු වෙන්න ඔයගලන්ට ගැන්වීම. බහුආයක වර්ග. බහුආයක ගත්තාම සම්භවය අනුව මම ඉස්සෙල්ලා කිව්වා ස්වභාවික සම්භවයක් තියෙනවා කෘත්‍රිම සම්භවයක් තියෙන බහුආයක තියෙනවා. යාන්ත්‍රික ගුණ අනුව රබර් අපි කියන ඉලාස්ටමර් කියලා එහෙම නැත්නම් ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ තන්තු ප්‍රත්‍යස්ත ගුණය අනුව ප්‍රත්‍යස්ත ගුණ ගොඩාක් වෙන්න රබර් අඩුයි නම් ප්ලාස්ටික් නැත්තරම නෑ වගේ නම් තන්තු. ඒ වගේම තාපය හමුවේ මේ ප්ලාස්ටික් වර්ග හැසිරීමේ හැකියාව අනුව නැත්නම් හැසිරෙන විදිහ අනුව. ඔයාලා දන්න සමහර වෙලාවට අපි ඔය එෆ්ලෝන් බටයක් ඔය වතුර බටයක් එහෙම ගත්තාම එල්බෝ තියෙන ඒ වගේ එකක් නැත්නම් අපි ඕක රත් කරලා නමලා සීතල වුණාම නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ගොඩක් වෙලාවට අපි ඔකට වැලි වගේ දේවල් පොරවලා රත් කරලා නමලා නැවත වැල් ටික අයින් කරාම ඒ නමපු හැඩේම පවතිනවා. හැබැයි අපි දන්නවා රබර් වගේ දේවල් එහෙම රත් කරලා නමන්න බෑ. එහෙම ඇඹුවොත් ඒක උණු වෙලා යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. සමහර ප්ලාස්ටික් වර්ග සමහර බහුආයක වර්ග අපිට තාපය හමුවේ රත් කරලා වෙනත් හැඩයකට පත් කරන්න පුළුවන්. සමහරක් බහුආයක ගත්තාම තාපය හමුවේ රත් කරලා වෙනත් හැඩයකට පත් කරන්න බැරි ඒවා අපිට හම්බ වෙනවා. එතකොට ප්ලාස්ටික් ගත්තම සමහර ප්ලාස්ටික් වර්ග රත් කරලා නමලා ඒ හැඩේ තියන්න පුළුවන්. සමහර ඒවා රත් කරනකොට උණු වෙලා යනවා. එහෙම හැඩේ වෙනස් කිරීමේ හැකියාව නැහැ. ඒ වගේ විවිධ තාපය හමුවේ විවිධාකාර ලක්ෂණ පෙන්වුම් කරන බහුආයක වර්ග තියෙනවා. ඒ අනුව අපි තාප සුවිකාර්ය සහ තාප ස්ථාපන බහුආයක ලෙස බහුආයක නැවත වර්ග දෙකකට වෙන් කරගන්නවා. දැන් අර මම පටන් ගන්නකොටම කතා කරේ සම්භවය අනුව බහුආයක වර්ග දෙකයි. ස්වභාවික බහුආයක සහ කෘත්‍රිම බහුආයක. ස්වභාවික බහුආයක කියන්නේ ස්වභාවික ජෛව පද්ධති තුල නිපදවන බහුආයක වලට අපි කියනවා ස්වභාවික බහුආයක කියලා. ස්වභාවික ජෛව පද්ධති තුල. ඒ කියන්නේ ශාක හෝ සතුන්ගේ දේහ තුල. මොනවාද උදාහරණ? ප්‍රෝටීන, පිෂ්ඨය, සෙලියුලෝස්. එන්සයිම කියන්නේ ප්‍රෝටීනමනේ. ඒ නිසා එන්සයිම හැදලා තියෙන්නේ සරල එකක ගොඩාක් එකතු වෙලා ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙලා. ඒ නිසා එයත් ස්වභාවික බහුආයකයක්. DNA ඒ වගේම තමයි ස්වභාවික රබර්. මම ඇයි ස්වභාවික රබර් කියලා දැම්මේ? රබර් කියලා දැම්මොත් පොඩි අප්සෙට් එකක් තියෙනවා. හේතුව අපි කෘත්‍රිම රබරුත් තියෙනවා, ස්වභාවික රබරුත් තියෙනවා. ඒ නිසා අපි රබර් කියන්නේ නැතුව ස්වභාවික රබර් කියලා කියනවා. එතකොට ස්වභාවික සම්භවයක් තියෙන රබර් එතනදී අපේ මාතෘකාවට එකතු වෙනවා. ඉතින් උඩට නැවත අපි ලියමු. සම්භවය අනුව ස්වභාවික බහුආයක සහ කෘත්‍රිම බහුආයක. ස්වභාවික බහුආයක ලියන්න. ස්වභාවිකව ජෛව පද්ධති තුල නිපද වෙන. ස්වභාවික ජෛව පද්ධති තුල නිපද වෙන ස්වභාවික ජෛව පද්ධති තුල නිපද වෙන බහුආයවික වර්ග. ස්වභාවික ජෛව පද්ධති තුල නිපද වෙන බහුආයවික වර්ග. ස්වභාවික බහුආයවික ලෙස හැඳින්වේ. ස්වභාවික බහුආයවික ලෙස හැඳින්වේ. ස්වභාවික බහුආයවික ලෙස හැඳින්වේ. ස්වභාවිකව ජෛව පද්ධති තුල නිපද වෙන බහුආයවික ස්වභාවික බහුආයවික ලෙස හැඳින්වේ. උදාහරණ ලියන්න බලන්න. උදාහරණ ටිකක් ලියන්න බලන්න.
प्रोटीन पिष्टය right දැන් ඔය අයිඩියා එකක් තියෙනවා මොනවාද මේ ස්වභාවික බහුවයක කියන්නේ පැහැදිලිද බහුවයක කියලා සංයෝගයේ පන්තියක් තියෙනවා ඒක අපිට හරි වැදගත් අපේ දිනදා ජීවිතේ නිෂ්පාදනය නැත්නම් අපිට තියෙන ගොඩාක් දේවල් නිපදවලා තියෙන මේ බහුවයක වලින් ඒ බහුවයක ස්වභාවික සම්භවයක් තියෙන බහුවයක වගේම කෘත්‍රිම සම්භවයක් තියෙන බහුවයකක් තියෙනවා. ඒතකොට මේ බහුවයක ගත්තාම ඒගොල්ලෝ නිශ්චිත අනුකභාරයක් නැති විශාල අණුක ස්කන්ධයක් පිහිටන දිගු දාම හෝ නැමිලා ඇඹරිච්ච ස්වභාවයක් පෙන්눔 කරන ජාලාකාර බවක් පෙන්눔 කරන විශාල අණු සරල එකක ගොඩාකින් එකතු වෙලා හැදිච්ච විශාල අණු අපි බහු ආයක ලෙස හඳුන්වනවා ඒවා සම්භව යන ආකාර දෙකයි මම මෙතන දාලා නැහැ ලිපිඩ ඇයි මම ලිපිඩ දැම්මේ නැත්තේ ලිපිඩ දැම්මේ නැත්තේ හේතුවක් ඇතුව මොකක්ද හේතුව ළමයි ලිපිඩ කියන එක නා හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ට්‍රයිග්ලිසරයිඩ් තෙල් සහ මේදය හැදිලා තියෙන්නේ ග්ලිසරින් එකකට මේද අම්ල කීයද 3ක් එකතු වෙනවා මේද අම්ල 3ක් එකතු වෙනවා right ග්ලිසරීන්ට මේද අම්ල 3ක් එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ ලක්ෂණ ටික ලියා ගන්න බැරි වුණාලු දන්න right ග්ලිසරීන්ට මේද අම්ල 3ක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව පේනව නේද ට්‍රයිග්ලිසරයිඩ් කිව්වම ඒක මොකක්ද අර දැන් සෙලියුලෝස් කියන්නේ මොකක්ද බීටා ග්ලූකෝස් ගොඩක් එකතු වෙනවා අපි එහෙම කියන්නේ පිෂ්ඨ කියන්නේ ඇල්ෆා ග්ලූකෝස් ගොඩක් එකතු වෙනවා ප්‍රෝටීන කියන්නේ මොකක්ද ප්‍රෝටීන කියන්නේ ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙනවා මම ඩයිපෙප්ටයිඩ් එක කියන්නේ මොකක්ද ඇමයිනෝ අම්ල දෙකක නිශ්චිතයි නේද එහෙනම් ඒක බහුවයකයක් වෙන්න බෑ නිශ්චිතයි හරි සුක්‍රෝස් බහුවයකයක් නෙමෙයි දැන් කාබෝහයිඩ්‍රේට් අපි බහුවයක කියලා දාලා තියෙනවා හැබැයි ඇත්තටම කාබෝහයිඩ්‍රේට් වල මොනවාද මේ බහුවයක පොලිසැකරයිඩ් ටික ඒවායේ තැනුම් මේකක මොනවාද ඒකාවයක මොනවාද ග්ලූකෝස් ෆ්‍රක්ටෝස්ලා sorry alpha glucose beta glucose right the lactose CD maltose එක ඩයිසැකරයිඩ් එකක් ඒක පැහැදිලිවම මොනොසැකරයිඩ් යුගලයයි ඒක නිශ්චිතයි ඒක වෙනස් වෙන්නේ හැබැයි පිෂ්ඨයට අපි එහෙම කියන්නේ නැහැ සෙලියුලෝස් වලට අපිට එහෙම කියන්නේ නැහැ ඒ නිසා මතක තියාගන්න කිසිම ආකාරයකින් අපිට මොන කාබෝහයිඩ්‍රේට් කිව්ව පමණින් මොනොසැකරයිඩ් ටිකයි ඩයිසැකරයිඩ් ටිකයි ඔක්කොම බහු ආයක කියන්න බෑ අපි මේ කතා කරන්නේ පොලිසැකරයිඩ් ටික ගැන ප්‍රෝටීන කිව්වම ඩයිපෙප්ටයිඩ් අපිට බහු ආයක කියන්න බෑ හැබැයි ඩයිපෙප්ටයිඩ් ගොඩාක් එකතු වෙලා පොලිපෙප්ටයිඩ් දාම ගොඩාක් එකතු වෙලා හැදිච්ච ප්‍රෝටීන කියන එක අපිට කියන්න පුළුවන් බහු ආයක කියලා ලිපිඩ කියන්න බෑ හේතුව එයාගේ ග්ලිසරින් එකක් එක්ක මේද අම්ල 3ක් තියෙන නිශ්චිතයි
නිශ්චිතයි. දැන් ට්‍රයිග්ලිසරයිඩ් අපිට එහෙම ගන්න බැහැ. ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න මේවා. නිවැරදිව දකින්න පුරුදු වෙන්න. වරදක් වුණොත් MCQ වල එක ලකුණක් මතක තියාගන්න. කෙලින්ම පේපර් එකේ එක ලකුණක්. මතකද මම කියලා දුන්නේ? ලකුණු 100යි 50ක් දෙන්නේ. MCQ එකෙන් ඉතිරි 50 දෙන්නේ හෙන ගේමක් දීලා ව්‍යුහගත සහ රචනා. ඒතර 50 අපිට ගොඩ දාගන්න පුළුවන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. right අර ස්ලයිඩ් එක දාන්න කියන පළවෙනි එක බහු ආයතන ලක්ෂණ ලියා ගන්න බැහැ. උනාට ලියන්න බෑනේ. හරි. ඊළඟට કૃත්‍රිම බහුවර්ග. මොනවද કૃත්‍රිම බහුවර්ග කියලා කියන්නේ? ස්වභාවික බහු ආයවිකට අමතර හරිද? අපි ගොඩාක්ම භාවිතා කරන සංයෝග බහුවර්ග වර්ගය තමයි કૃත්‍රිම බහුවර්ග. මේවා පෙට්‍රෝලියම් අතුරු පළ වලින් තමයි නිෂ්පාදනය. ඔන්න කතාවට අපි ආපහු එන්න. මේ බලන්න. බොර තෙල් කර්මාන්තයේ තියෙනවා. බොර තෙල්. බොර තෙල් පිරිපහදු කරන්නේ. බොර තෙල්. මේ කොයිති ඔය මැද පෙරදිග රටවල් වල පොළොවේ නිකන් මේ වලක් කෑරුවත් බොර තෙල් තමයි මතුවේ. ඒ තරම් විශාල බොර තෙල් නිදි ඒ රටවල තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දියුණු. මෙන්න මේ බොර තෙල් අපි පිරිපහදු කරනවා. ඔයගොල්ලන්ගේ ඔළුවේ පන්තිල පොතේ තිබුණානේ මේ භාගික ආසවන කුළුන. භාගික ආසවණයෙන් පිරිපහදු කරලා මේකෙන් අපි ගන්නවා ප්‍රධාන වශයෙන් ඉන්ධන. මොනවාද? ඉන්ධන 90ක් විතර බොරතල් වලින් අපිට ලැබෙන්නේ ඉන්ධන. මොනවද ඉන්ධන? LP gas, petrol, diesel, භූමි තෙල්. ඉන්ධන. ඊට අමතරව අපිට බොරතෙල් වලින් ලැබෙනවා තව 10ක් විතර අවශේෂ ද්‍රව්‍ය. අවශේෂ ද්‍රව්‍ය. මේ 90ට නම් සිද්ධ වෙන දේ ඔයගොල්ලෝ දන්නවනේ. මෝටර රථ වාහනවල, යාන්ත්‍රවල නැත්නම් කර්මාන්තවලදී මේවා දහනය කරලා බල ශක්තිය අපි ලබා ගන්නවා. කෙලින්ම බල ශක්තිය විදිහට අපි පාවිච්චි කරනවා. මෙන්න මේ 10% වෙන කාර්මික ශේෂ්ත්‍ර ගණනාවක් පවත්වාගෙන යන්න වැදගත් වෙන අමුද්‍රව්‍ය සපයන. අමුද්‍රව්‍ය සපයන. මොනව වෙන්න පුළුවන්? මේක ඇතුලේ තමයි કૃත්‍රිම වර්ණක වර්ග තියෙන්නේ. වර්ණක වර්ග. ඒ වගේම රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේද අවශ්‍ය සංයෝග. අරගෙන පෙට්‍රෝලියම් අඩංගු නැති ක්‍රීම් වර්ග කියලා ටීවී එකේ ඇඩ් එහෙම යන්නේ. ඊළඟට මොනවද? ඖෂධ වර්ග නිෂ්පාදනයට අවශ්‍ය කරන සංයෝග.
කෘත්‍රිම ඖෂධ සංශ්ලේෂණයට අවශ්‍ය කරන සංඝටක මෙන්න මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තියෙනවා අතිශය වැදගත් සංයෝග කුල කියලා. ඒ තමයි කෘත්‍රිම බහු අවයවික නිෂ්පාදනයට අවශ්‍ය කරන ඒක අවයවික මොනවාද? ඒක අවයවික. මේ ඒක අවයවික වලින් අපි මොකද කරන්නේ? විවිධ ගති ලක්ෂණ තියෙන කෘත්‍රිම බහු අවයවික වර්ග නිෂ්පාදනය කරනු ලබන සංශ්ලේෂණය කරනු ලබන. එහෙනම් කෘත්‍රිම බහු අවයවික කොහෙන්ද අපිට එන්නේ? පෙට්‍රෝලියම් සම්භවයක් තියෙනවා. ස්වභාවික බහුවක ස්වභාවික සම්භවයක් ජෛව සම්භවයක් තියෙනවා. පෙට්‍රෝලියම් ඒක අවයවික වලින් තමයි කෘත්‍රිම බහු අවයවික අපි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ කෘත්‍රිම රබර්, ප්ලාස්ටික්, නයිලෝන් අපි මේ කතා කරන කෘත්‍රිම සම්භවයක් තියෙන බහු අවයවික වර්ග. පොලිඑස්ටර් මේ ඇඳුම් තියෙන පොලිඑස්ටර් කෑල්ලක් කියලා අපි කියන්නේ. රිජිෆෝම් right මේ වගේ නිෂ්පාදන කරන නාමක් ලැබෙන්නේ මොනවාද? කෘත්‍රිම බහු අවයවික. මේ කෘත්‍රිම බහු අවයවික වර්ග PVC වර්ග, පොලිඑතීන්, පොලිතීන් කියන්නේ පොලිඑතීන්, පොලිප්‍රොපීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිස්ටයිරීන්, ටෙෆ්ලෝන් මේ වගේ ගොඩාක් බහු අවයවික වර්ග කෘත්‍රිම බහු අවයවික වර්ග නිෂ්පාදනයට අවශ්‍ය කරන ඒක අවයවික සරල අණු අපිට ලැබෙන්නේ කොහෙන්ද? මෙන්න මේ පෙට්‍රෝලියම් සංඝටක හරහා. පෙට්‍රෝලියම් සම්භවයක් තියෙනවා. මට එතන තමයි යන්නේ. පෙට්‍රෝලියම් සම්භවයක් තියෙනවා. මෙන්න මේ කියන ආකාරයක පෙට්‍රෝලියම් සම්භවයක් තියෙන ඒවා අපිට හිත කරද නැත. අපිට අවශ්‍යයි ඉන්ධන. ඒ නිසා අපි පෙට්‍රෝලියම් තෙල් පාවිච්චි කරනවා. හැබැයි බොර තෙල් කැණීම් කරලා බොර තෙල් පිළිපහදු කරලා ලබා ගන්න මේ සංඝටක පරිසර හිතකාමී. මේවා දහනයේදී වායු ගෝලයට ඉවත් වෙනවා කාබන් ඩයොක්සයිඩ්. මේ කියන වර්ණක රූපලාවන්‍ය ද්‍රව්‍ය මේ බහුආයකාශිත දේවල් දහනය කරාම පිච්චුවක් විවිධ සංයෝග අහිතකර වායු කාබන් ඩයොක්සයිඩ් වගේ වායුන් වායු ගෝලයට පිටවෙනවා. මේ වායු ගෝලයට පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වගේ කාබන් අඩංගු අණු අවුරුදු බිලියන ගාණක් විතර තිස්සේ විශාල කාලයක් තිස්සේ සෙමෙන් දිරාපත් වෙලා තමයි මේ පොසිල ඉන්ධන හැදෙන්නේ. පොසිල ඉන්ධන ලැබෙන්නේ. ඒ පොසිල ඉන්ධන තමයි බොර තෙල්. අවුරුදු බිලියන ගාණක් තිස්සේ සෙමෙන් සිද්ධ වෙච්ච සෙමෙන් වායු ගෝලයෙන් ඉවත් වෙච්ච මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි කාබනික වායුන් අපි අවුරුදු 25ක් 30ක් 50ක් වගේ ඇතුළත නැවත වායු ගෝලයට එකතු කරනවා. එකතු කරන සීඝතාවයේ වැඩි ඉවත් වෙන සීඝතාවයට සාපේක්ෂව දැන් මොකද වෙන්නේ? වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා. මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ප්‍රබල හරිතාගාර වායුවක්. මෙයා නිසා ගෝලීය උණුසුම වැඩි වෙනවා. ගෝලීය උණුසුම වැඩි වෙනවා. ගෝලීය උණුසුම වැඩි වෙනකොට මුහුදු ජල මට්ටම ඉහළ යනවා. අයිස් පර දිය වෙනවා. ග්ලැසියර් දිය වෙනවා. විවිධ පාරිසරික ගැටලු නිර්මාණය. දැන් මොකක්ද හේතුව? මේ පෙට්‍රෝලියම් සංඝටක අධික ලෙස භාවිතා. එතකොට කෘත්‍රිම බහු අවයවික නිෂ්පාදනයට අපි භාවිතා කරන්නේ පෙට්‍රෝලියම් ඒක අවයවික. එහෙනම් මේ කෘත්‍රිම බහු අවයවික භාවිතයෙන් පසු පරිසරයට එකතු කරන දේවල් පාරිසරික පද්ධති වල මොකද වෙන්නේ? එකතු වෙනවා. ඒවායේ අර සම්භවය දිහා බැලුවම ඒවායේ තැනුම් ඒකක බවට පත් වෙන්න තව විශාල කාලයක් ගන්නවා. ඒකල අපි කියන්නේ සුද්ධ ජීවීන් මගින් දි รา පත් නොවේ නෙමෙයි. සෙමෙන් දි รา පත් වෙනවා. ජෛව නැත්නම් වියෝජනයේ සෙමෙන් සිද්ධ වෙනවා. හැබැයි ගහක් කඳක් කොටයක් අපි දාලා තිබුණු පුටුවක් කැඩිලා අපි මේක විසි කරා.
ඒක සෙමින් දි รา පත් වෙන ඒක දි รา පත් සාමාන්‍ය සුදු ජීවීන්ගෙන් පාසුවෙන් දි รา පත් වෙනවා. දි รา පත් වෙලා වායු වල එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ්. හැබැයි ඒ කාබන් ඩයොක්සයිඩ් ටික නැවත ශාක වලින් මොකද කරන්නේ? ඒගොල්ලන්ගේම දෙහි හදාගෙන නැවත ඉවත් කරගන්න. මම හොඳ උදාහරණයක්. ඔයගොල්ලන් ගිනිසිරියට තියෙනවා. ගිනිසිරියට කපලා දාන්නකො. සුද්ධ කරන්නකො. නිකන් ඉන්නේ ගිනි. වැට පොඩ්ඩක් සුද්ධ කරන්නකො. සුද්ධ කරලා ගිනි ටික ඔක්කොම එකතු කරලා ගිනි ගහන්නකො. ගිනි ගහන්නකො. අම්මෝ පරිසර දූෂණය නෑ. තා මාසෙකින් බලන්න ඊට පස්සේ. මොකද වෙන්නේ? අර වැට තිබ්බා වගේම හැදිලා. නිකන් හැදිලාද? නෑ. වායු ගෝලයට ගියපු කාබන් අරගෙන මේ සෙලියුලෝස් නැවත නිර්මාණය වෙන්නේ. මේ කාබනික දේහේ නැවත නිර්මාණය වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් නැවත අරගෙන වායු ගෝලෙන් මේ සංඝටක නැවත අරගෙන අර තිබ්බා වගේම මේ ගිනිසිරියා වැට නැවත හැදිලා. ඒතර මේ වායු ගෝලයේ තිබ්බේ මොනවාට අඩු වෙනවද? නෑ නෑ. දහනය කරාම වායු ගෝලයට ගියපු කාබන් ඩයොක්සයිඩ් තමයි ආපහු අරගෙන මාසෙකින් හැදෙනවා. හැබැයි පෙට්‍රල් දහනය කරාම පෙට්‍රල් ටික නැවත ලැබෙනවද මාසෙන් දෙකකින්? නෑ. නැවත බොරතෙල් බවට පත් වෙනවද මාසෙන් දෙකකින්? නෑ. ඒකට අවුරුදු බිලියන ගාණක්. අන්න ඒක අපි කියන්නේ මේ පෙට්‍රෝලියම් කියන එක පුනර්ජනනය වෙන්නේ නැති සම්පතක්. පුනර්ජනනය වෙන්නේ නැහැ. මෙයා කෙටි කාලයකදී නැවත ජනිත වෙන්නේ. හැබැයි දර වගේ දෙයක් දහනය කරනකොට ඒක නැවත ජනිත වෙනවා. ඒක පොලිසැකරයිඩ් එකක්. හරිද? ස්වභාවික සම්භවයක් කියන දේවල් භාවිතයේදී පරිසරයට සිදුවන හානිය අඩු වෙන්නේ ඒක නිසායි. පැහැදිලිද? එනම් උගලට පේන්නේ ස්වභාවික සම්භවයක් තියෙන සංඝටක පාරිසරික පද්ධතිවලදී අපිට හිතකර ප්‍රතිඵලයකොත් මේ පෙට්‍රෝලියම් සංඝටකයක් තියෙන පෙට්‍රෝලියම් ඉන්ධන වෙන්න පුළුවන් මේ කියන වර්ණක වර්ග රූපලංග වෙන්න පුළුවන් බහු අව්‍යවිකාශිත නිෂ්පාදනය වෙන්න පුළුවන් පාරිසර හිතකාමී නැත right නමුත් අපිට මේගොල්ලෝ අමතක කරලා ඉදිරියට යන්නද බැරි ඒ නිසා අපි පාරිසර හිතකාමී බව වැඩි වෙන පරිදි හිතකාමී වන පරිදි නිපදවන්න බෑ පාරිසර සිදුවන බලපෑම අවම වන පරිදි මේගොල්ලන්ව නිෂ්පාදනය කරනවා කෘත්‍රිම බහුවයක වර්ග නිපදවන මේ ඒක අවයවික වලින් නිපදවන මේ වගේ පෙට්‍රෝලියම් ඒක අවයවයක් ලෙස අපිට එතීන් හඳුනා ගන්න පුළුවන් එතීන් C2H4 මෙන්න මේ එතීන් ඒකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා පොලිඑතීන්. ඒතර මේ එතීන් කොහෙන්ද එන්නේ? මේ කෘත්‍රිම බහු අවයවික සංශ්ලේෂණයට එතීන් කොහෙන්ද එන්නේ? පෙට්‍රෝලියම් අවශේෂ ද්‍රව්‍ය. පෙට්‍රෝලියම් ඒකාවයව. හරිද? මේ එතීන්ගේ පොඩි පොඩි වෙනස්කම් කරාම පොලිඑතීන් ඒ වගේම වයිනයිල් ක්ලෝරයිඩ් ස්ටයිරින් වගේ ඒකාවයවික හදාගෙන ඒ වගේනුත් අපිට විවිධාකාර බහුවයක හදන්න පුළුවන්. ලෝකයේ තියෙන කාර්මාන්තවල නිෂ්පාදනය කරන දේවල් වලින් කාර්මික නිෂ්පාදන වලින් මම මෙහෙම කියනවා ලෝකයේ තියෙන කර්මාන්ත විවිධ දේවල් අපිට අවශ්‍ය කරන විවිධ දේවල් නිෂ්පාදනය කරන කර්මාන්ත. ඔය කර්මාන්ත වලින් 180ක් ඔය කර්මාන්ත වල නිපද වෙන්නේ මොනවාද? විවිධාකාර ගති ලක්ෂණ තියෙන බහු අවයවික වර්ග. පෙට්‍රෝලියම් ඒක අවයවික වලින් මේ කර්මාන්තවල 80ක කර්මාන්ත ප්‍රමාණයක නිෂ්පාදනය වෙන්නේ මොනවාද? කෘත්‍රිම බහු අවයවික වර්ග, ප්ලාස්ටික් වර්ග, කෘත්‍රිම රබර් වර්ග. විවිධ විදිහේ කාර්මික කටයුතු ජලනල නිෂ්පාදනය කරන කාර්මිකයන්ට ජලනල නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල කැලරි ටයර් සමාගමට අවශ්‍ය කරන මේ කෘත්‍රිම බහුවයක කෘත්‍රිම රබර් ටික සෙරප්පු හදන මිනිස්සුන්ට DSI සමාගමට අවශ්‍ය කරන රබර් එක මේවා ස්වභාවික සම්භවයකින් ගන්න කියොත් සෙරප්පු දෙක එහෙන මට්ට බිලක් ගෙවන්න දෙන්නේ පෙට්‍රෝලියම් අතුරු පළදී ප්‍රධාන ඵලයේ ඉන්ධන මේක විකුණලා විශාල ලාභයක් ඇවිල්ලා තියෙන්නේ මේවා නිකන් ඉතාම අඩුවට ලාභෙට තියෙනවා එතකොට මේවායින් අපිට බොහොම පහසුවෙන් මේ කර්මාන්ත ශාලා තුළ විවිධාකාර වූ ප්ලාස්ටික් වර්ග, පොලිතින් වර්ග, රබර් වර්ග නිෂ්පාදනය කරනවා. ඒවා අරගෙන අමුද්‍රව්‍ය විදිහට මේ පෑන හදපු මිනිස්සයා පෑනේ වටේ තියෙන මේ හවුසින් එක හදනවා.
ෆෝන් එක හදන එක ෆෝන් එකට අවශ්‍ය විදියට වටේ තියෙන කවරේ හදන. ෆෝන් එක දාලා තියෙන පවුච් එක හදන මිනිස්සේ ඒ පවුච් එක හදනවා ඒ අදාළ අමුද්‍රව්‍යයක් විදිහට මේ බහුවයක අරගෙන. තේරෙනවද? එතකොට ලෝකේ කර්මාන්තවල වැඩිම ප්‍රමාණයක් කෙරෙන්නේ මොනවාද? බහු අවයවික කෘත්‍රිම බහුවයක නිෂ්පාදනය තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට තේරුම් ගන්න පුළුවන් ලෝකෙට මේ බහුවයක කියනම කොච්චර වැදගත්ද? ඒ අතරින් ස්වභාවික බහුවයකද? නෑ. කෘත්‍රිම බහුවයක කියනවා අතිශය වැදගත්. අතිශය වැදගත්. අත්‍යවශ්‍ය සංයෝගයක් වෙලා අපිට මේ. කෘත්‍රිම බහුවයක. හැබැයි කෘත්‍රිම බහුවයක භාවිතය පොඩි අප්සෙට් තියෙනවා. ඒවා අපි මොනවද කියලා ඉගෙන ගන්න. එහෙනම් කෘත්‍රිම බහුවයක මොනවද කෘත්‍රිම බහුවයක කියලා එක පොඩ්ඩක් බලමු අපි. right දැන් ඔය ඔයාලට ඔය ස්ලයිඩ් එකේ පේනවද අර චූටි සුදු පාට නිකන් කැට 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 වගේ. මේ මොනවද මේ තියෙන ළමයි කෘත්‍රිම ප්ලාස්ටික් වර්ග මේවා අරන් ඇවිල්ලා දැන් ඔය ඊයේ පෙරේදාර නැවක් පෙළුණානේ. දැන් නම් මතකත් නැහැනේ කාටවත් මේ නැව ගැන. එහෙම නැවක් තිබ්බද කියලා. hello right ඔයාලට මතකද අර එක්ස්ප්‍රස් පර්ල් නේද? අපේ කොළඹ වරායට ආසන්නයේ මේ ගිනි අරගෙන ගිලුනේ. එතකොට නම් ඒ දවස්වල මාර විදිහට කතා වුණා මොනවාද? ප්ලාස්ටික් මොහොතපත් වුණා කිව්වා එක එක ඒවා. දැන් ඔයගොල්ලෝ මෙහෙමයි ඉතින් බලන්නේ තේරණයි හිරුයි නම් වැඩිව අපි ඉන්නේ. හැබැයි ඔය සිරස වගේ බැලුවොත් ඇත්තටම රටේ මොහොතට වෙරළ තීරයට සිද්ධ වෙච්ච බලපෑම, මැරිච්ච කැස්බෑව ප්‍රමාණය, ඩොල්ෆින්ලා මැරිණු ප්‍රමාණය විශාල වශයෙන් මේ දවස්වල ප්‍රවෘත්ති වල පේනවා. ඒ සත්තු ඇයි මැරුණේ? මේ කෘත්‍රිම බහුවයක නිෂ්පාදිත වලට අවශ්‍ය කරන නැත්නම් මේ කියන විවිධාකාර වූ පෙට්‍රෝලියම් සම්භවයක් තියෙන ඒකාවයක වලින් හදපු ප්ලාස්ටික් වර්ග විශාල ප්‍රමාණයක් අපි ගොඩක් කටි කිව්ව නැනෝ ප්ලාස්ටික් කියලා. ඒ කියන්නේ නැනෝ අංශු මට්ටමේ කුඩා සීනි හීනි ප්ලාස්ටික් මේ චූටි කුඩු මිනිස්සු මේ පෝර බෑග් වගේ ගහලා වෙරළට ඇවිල්ලා තිබිච්ච ඒවා කරපියාගෙන අරගෙන යනවා. හරිද? ඇයි මේවා නිකන් යූරියා කැට වගේ. right? ඒ විදිහට ඉතා විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු දේවට එකතු වෙනවා.
ඒවා වෙරළට ගසාගෙන එනවා. ඒතකොට වෙරළ තීරයක් මේ අවහිර වෙනවා, අපවිත්‍ර වෙනවා. ඒ වගේ විශාල ගැටලුවක් අපේ රටේ පසුගිය කාලෙදී ඇති වෙලා තිබුණා. දැන් ඒවා මිනිස්සුන්ට මතක නැහැ. රයිට්. ඔකනේ අපේ සාමාන්‍ය ස්වභාවය. ඊට පස්සේ ඉන්න කවුරුලකට ඔක්කොටම ඡන්දය දීලා ආපහු සුපුරුදු පරිදි මේ කට උඩට බලයන් ඉන්නවා. ඉතින් මේ කියන මේ නැනෝ ප්ලාස්ටික් වර්ග විශාල වශයෙන් අපේ රටට නැවකින් අරන් ආවේ මොකටද කියලා හිතන්න ඕනේ. ඇයි අපේ රට තුළ විශාල කර්මාන්ත ප්‍රමාණයක් මේ ක්‍රියාත්මක වෙනවා. මේ PVC ආසිත දේවල් ඔයගොල්ලෝ දන්න ඔය වයර් වල වටේ තියෙන ඔය හවුසින් එක මේ වගේ ගොඩක් දේවල් නිෂ්පාදනය වෙනවා. මේ නිෂ්පාදනය කරන දේවල්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි මේ ගේන්නේ. ඒතර මේ අමුද්‍රව්‍ය කියලා අදහස් කරේ මොනවද? මේ ප්ලාස්ටික් වර්ග මේක වයර් එක විදිහට PVC නාලේ විදිහට එන්නේ නැහැ. මේවා මෙහි තමයි හදන්නේ. හරි හැබැයි ඒකට අවශ්‍ය කරන කෘත්‍රිම බහුවයක අපි පිටරටින් ගෙන්න ගන්නවා. right. එතකොට මේ කෘත්‍රිම බහුවයක ගත්තාම පෙට්‍රෝලියම් සම්භවයක් තිබීම නිසා පරිසර හිතකාමී නොවේ. පහසුවෙන් නිපදව ගන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න මිල ගොඩාක් අඩුයි. විවිධ කාර්යසදා පහසුවෙන් මම ඉස්සෙල්ලා කිව්වේ විවිධ හැඩ ගැන්වීම් වලට හැඩතල වලට දාන්න පහසුයි. ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවක් පවතින පරිදි මේ කෘත්‍රිම බහුවයක අපිට නිපදව ගන්න පුළුවන්. ඒ නිසා කෘත්‍රිම බහුවයක විශාල වශයෙන් අද වෙනකොට සමාජය තුළ ප්‍රචලිතයි, කාර්මිකයන් තුළ ප්‍රචලිතයි, නිෂ්පාදකයන් තුළ විශාල වශයෙන් ප්‍රචලිතයි. විවිධ නිෂ්පාදන වල ඒගොල්ලෝ කෘත්‍රිම බහුවයක වර්ග තමයි භාවිත කරන්න උත්සාහ කරන්නේ. උදාහරණ පොලිතීන්, පොලිප්‍රොපීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, PVC කියලා කියන අපි ඒක පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක ඇත්තටම පේලි දෙකකට තියෙන එක පේලියකට එන්න ඕන එකක්. टेफ्लॉन, बेकलाइट, पॉलिएस्टर, नाइलॉन, यूरिया फॉर्मेल्डिहाइड මේ වගේ දේවල්. කෘත්‍රිම බහුවය. right. ස්වභාවික බහුවයක කතාව ඉතින් අවසන් වෙලා කෘත්‍රිම බහුවයක වර්තමානයේ මිනිසා විසින් විශාල ලෙස කෘත්‍රිමව සංශ්ලේෂණය කරනු ලැබේ. මෙම බහුවයක වැඩි ප්‍රමාණයක් නිපදවීම සඳහා පෙට්‍රෝලියම් අතුරුඵල භාවිත කරයි. කෘත්‍රිම බහුවයක වඩාත් ප්‍රචලිත වීමට හේතු. මේක විභාගයට අහන එක. කෘත්‍රිම බහුවයක වඩාත් ප්‍රචලිත වීමට හේතු. ලියන්න බලන්න. පහසුවෙන් නිපදවාගත හැකි වීම. පහසුවෙන් නිපදවාගත හැකි වීම. පහසුවෙන් නිපදවාගත හැකි වීම. මිල අඩුවීම. විවිධ කාර්ය සඳහා පහසුවෙන් යොදාගත හැකි වීම. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවක් තිබීම. ලියන්න බලන්න.
right. ඊළඟට මේ કૃත්‍රිම බහුවයක නිෂ්පාදනය කරන්න භාවිතා කරන ඒක අවයවික කිහිපයක්. ඒවලට මම හඳුන්වලා දෙන්නම් ඒවයේ ස්වභාවයත් එක්ක. එක්කෙනෙක් තමයි එතීන්. මේක මතක තියාගන්න. કૃත්‍රිම බහුවයක නිෂ්පාදනයේට අපි පෙට්‍රෝලියම් ඒකාවයවික පාවිච්චි කරනවා. එහෙම ගන්න ඒකාවයවිකයක් තමයි එතීන්. එතීන් කියන්නේ මෙන්න මෙයා. මේ තමයි එතීන්. කාබන් 2යි හයිඩ්‍රජන් 4යි. ඒතර කාබන් මෙයාගේ වටේ ගත්තම බන්ධන 4යි, මෙයාගේ වටේ ගත්තම බන්ධන 4ක් තියෙනවා. ඒ තමයි එතීන්. මේ එතීන් කියන ඒකාවයවික. මේක මොකද්ද? કૃත්‍රිම බහුවයක නිෂ්පාදනයට පාවිච්චි කරන මොනම එකක්. ඒක අවයවිකයක්. සරල ඒකකයක්. අර පිෂ්ඨය හැදෙන්න ඇල්ෆා ග්ලූකෝස් දායක වෙන්නේ. සෙලියුලෝස් හැදෙන්න බීටා ග්ලූකෝස් එකතු වෙන්නේ ගොඩක්. ඒ වගේ විවිධ કૃත්‍රිම බහුවයක වර්ග නිෂ්පාදනයට වැදගත් වෙන සරල අණුවක් ඒකාවයවිකයක් තමයි මේ එතීන් කියන්නේ. එතීන්. මෙන්න මේ එතීන්ගේ මේ එතීන්ම පොඩ්ඩක් වෙනස් කරගන්න. අපිට වයනයිල් ක්ලෝරයිඩ් එතකොට ස්ටයිරින් වගේ ඒවා හදාගන්න පුළුවන්. දැන් මේ එතීන් නේ තියෙන්නේ. මෙයාගේ එක හයිඩ්‍රජන් එකක් අයින් කරලා මම මෙතනට දානවා CH3 එකක්. දැන් මේ කවුද? එතීන්. මේ තියෙන්නේ ප්‍රොපීන්. ප්‍රොපීන් කියන ඒකාවයවික. මේ වගේම ගොඩාක් එකතු වෙලා තමයි පොලිප්‍රොපීන් හැදෙන්නේ. ඊළඟට එතීන්ම තව චුට්ටක් වෙනස් කරනවා. මේ තියෙන එතීන්. මෙයාගේ මේ හයිඩ්‍රජන් එකක් වෙනුවට ක්ලෝරින් දැම්ම. මේකට අපි කියන්නේ වයනයිල් ක්ලෝරයිඩ්. වයනයිල් ක්ලෝරයිඩ්. වයනයිල් ක්ලෝරයිඩ් කියන ඒකාවයවිකය. මොන අවයවිකයද? ඒකාවයවිකය. ඒකාවයවිකය. ඒ වගේම ඔයගොල්ලෝ අහක් දාලා කරලා තියෙනවනේ රිජිෆෝම්. දැන් මෙන්න මේ වගේ ඒකාවයවික ගොඩාක් එකතු කරලා තමයි හදන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වලින් තමයි හදන්නේ අර ජලනල තියෙන PVC බට එස්ලෝන් PVC බට හදන්නේ. මේ ප්‍රොපීන් ඒකක ගොඩාක් එකතු කරලා හදා ගන්නවා පොලිප්‍රොපීන් කියන බහු අවයවය. ඒ පොලිප්‍රොපීන්ලා එකතු වෙලා පොලිප්‍රොපීන් වලින් තමයි අපි ඔය ගෘහ භාණ්ඩ තියෙන ඔයගොල්ලෝ වාඩි වෙන්නේ ඔය දම්රෝ ප්ලාස්ටික් පුටු නිල් කමල් ඒ වගේ නම් වලින් තියෙන ප්ලාස්ටික් පුටු මේස තියෙන. අන්න ඒවා හැදෙන්නේ මේ ප්‍රොපීන් කියන ඒකාවයවික විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදුණු පොලිප්‍රොපීන් භාවිතා. එතීන් කියන ඒකාවයවික ගොඩාක් එකතු වුණාම අපි කියනවා පොලිඑතීන් කියලා. ඒ පොලිඑතීන් වලින් තමයි අපි දන්න සාමාන්‍යයෙන් කතා කරන අපි පොලිතීන් කියලා. ඝනත්වය අඩු වේවා, බර වැඩි වේවා, ඝනකම වැඩි පොලිතීන් වගේ විවිධාකාර ගුණාත්මක මට්ටම් වල පොලිතීන් වර්ග හම්බ වෙනවා. හැබැයි ඒගොල්ලෝ හදලා තියෙන මොනවාගෙන්ද? මෙන්න මේ එතීන් කියන ඒකාවයවික විශාල ප්‍රමාණයක් එකට එකතු කරලා හදාගත්ත පොලිඑතීන් කියන බහු අවයවකය මගින්. පොලිඑතීන් කියන බහු අවයවකය මගින්. ඊළඟට රිජිෆෝම් පෙට්ටි තියෙන රිජිෆෝම්. මේ රිජිෆෝම් කියන ඒවා අපි කතා කරාට ඇත්තට මේ තියෙන්නේ පොලිස්ටයිරින්. මොනවාද? පොලිස්ටයිරින්. පොලිස්ටයිරින්. ස්ටයිරින් කියන ඒකාවයවික විශාල ප්‍රමාණයකින් තමයි පොලිස්ටයිරින් හැදෙන්නේ. පොලිස්ටයිරින් වලින් තමයි විවිධ හැඩ ගන්නපු ඔය රිජිෆෝම් ආස්ත නිෂ්පාදන පෙට්ටි යාන්ත්‍රික කොටස් සමහරලාට නිර්මාණය වෙන්නේ. ඒකට පොලිස්ටයිරින් හදන ස්ටයිරින් කියන ඒකාවයවිකේ මෙන්න මේ වගේ එකක්. ඒකත් ළමයි අර කලින් මම කතා කරපු එතීන් වගේම තමයි. හැබැයි මේ එක තැනක හයිඩ්‍රජන් එකක් වෙනුවට මෙන්න මේ විදිහට බෙන්සීන් වලයක් එකතු වෙලා තියෙනවා. මොකද්ද? බෙන්සීන් වලල්ලක්. අපි මේකට කියන්නේ බෙන්සීන් කොටසක්. බෙන්සීන්. මේ බෙන්සීන් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්.
මෙතන තියෙන්නේ හැම එකෙම කාබන් කියන්නේ. මෙන්න මෙහෙම කාබන්. මෙන්න මෙහෙම කාබන්. අඩුපාඩුව හයිඩ්‍රජන්. ඉතින් මේක තමයි බෙන්සීන් කියලා කියන්නේ. සමාන ඕලල් පන්තිවලදී මේක දැකලා ඇති. බෙන්සීන්. මේක තමයි අපි බෙන්සීන් කියලා කියන්නේ. ඉතින් මේක අඳිනකොට අපි මෙන්න මේ රවුම දාලා පෙන්නන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් සහ මේ කොටස් තමයි එහෙම පෙන්නන්නේ දාලා වශයෙන්. right? බෙන්සීන් වල මේවා අඳින්නවද නෑ නෑ. අඳින්නේ නැහැ. අඳුන ගන්නවත් එන්නේ නැහැ. අඳුන ගන්නවත් එන්නේ නැහැ. මම මේ කියන වචන ගන්නවලු වචන. අර මේවා අඳින්නේ නැහැ. අඳුන ගන්නවත් එන්නේ නැහැ. අඩුව තරම. ජෛවවල නම් හඳුනා ගැනීම තියෙනවනේ. මේ වගේ එහෙමවත් එන්නේ නැහැ. එතීන් කියන එක. මෙයා තව පස්සේ භාවිත වෙන ගොඩක් ඈ මේ එතීන් කියන එක කාර්මික කටයුතු වල ගොඩක් පාවිච්චි කරනවා. පෙට්‍රෝලියම් සංඝටකයක් මෙයා. පෙට්‍රෝලියම් අතුරුඵලයක්. බලන්න මේ පෙට්‍රෝලියම් අතුරුඵලයක් වන එතීන්ගෙන් අපි ගන්න බහුවයක වල කොච්චර තියෙනවද? ප්‍රොපේන් තියෙනවා, වයිඩයි ක්ලෝරයිඩ් තියෙනවා, ස්ටයිරින් කියන එක තියෙනවා. ස්ටයිරින්. ඒ වගේම ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියලා එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම භාවිත වෙන එකක්. ඒකෙදි අර හයිඩ්‍රජන් වෙනුවට තියෙන්නේ ෆ්ලෝරින්. මොනවද තියෙන්නේ? ෆ්ලෝරින්. මෙන්න මේ විදිහට ෆ්ලෝරින් පරමාණු හතරක් එකතු වෙලා තියෙනවා කාබන් වටා. මේකට අපි කියන්නේ ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. ටෙට්‍රා කියන්නේ හතරයි කියන එක, ෆ්ලෝරෝ කියන්නේ ෆ්ලෝරින් කියන එක, එතීන්. ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. right? එතකොට මේ වගේ අණු මේ මොනවාද මම යන්නේ? මේ ඔක්කොම විවිධ නිෂ්පාදන වලට වැදගත් වෙන ප්ලාස්ටික් වර්ග, බහු අවයවික වර්ග, පොලිතීන් වර්ග, විවිධාකාර වූ බහු අවයවික වර්ග නිපදවන්න වැදගත් වන ඒකාවයවික. මම මෙන්න මේ එතීන් කියන ඒකාවයවික ගොඩාක් එකතු වෙලා පොලිඑතීන් හැදෙන විදිහ විතරක් පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි ඕන දෙයක නැහැ. මම මේක විතරක් පැහැදිලි කරලා දෙන්නම්. right? මම අනිත් ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒවා අපිට එහෙම ඕනේ නැති නිසා. right? නමුත් අර පොඩි කෘත්‍රිම බහුවයක හැදෙන්නේ කොහොමද කියලා පොඩි අයිඩියා එකක් පොළවේ තියෙනවා. ඒ නිසායි මේ මට්ටමට විස්තර කරන්නේ. බලමුකෝ. මෙන්න මෙහෙමයි පොලිතීන් හැදෙන්නේ. පොලිතීන්. මේකට අපි කියනවා අසම්තෘප්ත ඒකාවයවික කියලා. ඇයි අසම්තෘප්ත ඒකාවයවික කියන්නේ? අසම්තෘප්තයි කිව්වේ ඇයි? මතකද? අපි ජෛවාණු පාඩමේදී ට්‍රයිග්ලිසරයිඩ් වල සම්තෘප්ත මේදම්ල අසම්තෘප්ත මේදම්ල හඳුනා ගැනීමට භාවිතා කරා පොඩි ට්‍රික් එකක්. මොකක්ද? සම්තෘප්ත මේදම්ල කෑලි වල කාබන් පරමාණු අතර තියෙන්නේ තනි බන්ධන විතරයි. ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන කියනවා අපි ඒවට කියන්නේ අසම්තෘප්ත මේදම්. ඒ වගේ උගල වෙනත් මෙතන කාබන් පරමාණු දෙක අතර තනි බන්ධන විතරක් නෙමෙයි. තනි බන්ධන නෙමෙයි තියෙන්නේ මොකද්ද? ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒතර අපි මේකට කියනවා අසම්තෘප්තයි. ඇයි අසම්තෘප්ත? මේ කාබන් හයිඩ්‍රජන්ලා දෙන්නේ එක්ක සම්බන්ධයි. මං කියවනේ කාබනික රසායනයේ හයිඩ්‍රජන් කියන්නේ කවුද? මම පොඩි වචනයක් කිව්වේ ඒ දවසේ. මොකද්ද කිව්වේ? මං කිව්වේ නිකන් ගණිකාව වගේ කියලා. එහෙම ඔළුවේ තියාගන්න. හරිද? ඔළුවේ තියාගන්න නැති ඈ. හිතලා ගන්න එපා එච්චර. කාබනික රසායනයේ කාබන්ට හරීම කැමති කෙනෙක් තමයි හයිඩ්‍රජන්. කාබන්ගේ එක්ක බැඳෙන්න අවස්ථාවක් එනවනම් කාබන්ට බන්ධනය වීමට අවස්ථාවක් තියෙනවනම් උඩ පැනලා ගිහලා සෙට් වෙන්නේ හයිඩ්‍රජන්. කාබනුත් එහෙම තමයි. බලන් ඉන්නේ අවස්ථාවක් එනකන් හයිඩ්‍රජන්ලා එකතු කරගන්න. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ඔය මොන සෙල්ලම් දැම්මත් කාබන්ට පුළුවන් හයිඩ්‍රජන් පරමාණු කීයක් ගන්නද? 4යි. මොන හරි පරමාණු බන්ධන 4ක් විතරයිනේ කාබන් වටා හැදෙන්න පුළුවන්. අවාසනාවකට කාබන් අතරත් තනි බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හැදීමේ හැකියාවක් මේ කාබන්ට තියෙනවා. තේරුණාද? එතකොට තනි බන්ධනයකින් විතරක් කාබන් බැඳලා ඉන්නවනම් හයිඩ්‍රජන් 3ක් තිබා ගැනීමේ හැකියාව මේ වගේ තැනක තියෙනවා. ද්විත්ව බන්ධනයක් තිබ්බම හයිඩ්‍රජන් තියාගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ත්‍රිත්ව බන්ධන තිබ්බම හයිඩ්‍රජන්ලා තියාගන්න පුළුවන් ප්‍රමාණය ගොඩක්ම අඩු වෙනවා. ඒතර හරියම අවාසනාවන්ත කාබන් එකක්.
උදාහරණයක් විදිහට මේ වගේ බලන්න. මෙහෙම වෙන්න පුළුවන්. කාබන් වටේ 1 2 3 4යි. බන්ධන 4යි. කාබන් වටේ 1 2 3 4යි. බන්ධන 4යි. හරි. එතකොට කාබන් පට්ට අසන්තෘප්තයි. ඇයි? සම්තෘප්ත නැහැ අප්සෙට් එකේ ඉන්නේ. හේතුව කාබන් පරමාණු අතර බන්ධන 3ක් හැදිච්ච නිසා තව හයිඩ්‍රජන්ලා තියාගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා තියෙනවා. මම කියන්නේ හයිඩ්‍රජන් කියන්නේ කවුද? අර ඒගොල්ලෝ. එහෙම අවස්ථාව ඒගොල්ලොන්ට නැති වෙලා. හරි අප්සෙට් එකේ ඉන්නේ. කවුරු දිහා බලන්න. මෙන්න මේගොල්ලෝ දිහා බලන්න. හයිඩ්‍රජන් 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 හයිඩ්‍රජන්. ඒ වගේ කාබන් පරමාණු දෙක අතර තනි බන්ධනයක් විතරක් තියෙන නිසා තව හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් තියාගැනීමේ හැකියාව මේ කාබන්ට තියෙනවා. ඉතින් මූ දිහා බලලා මේක ඉරිසියා කරනවා. ඇයි හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් තියාට? මගේ එක්කනම්. හැබැයි ඒකට හේතුව මෙන්න මේ තියෙන අසම්තෘප්ත බව. නැත්නම් මේ බන්ධන 3ක් කාබන් එක්කම හදාගෙන තිබීමයි හේතුව. එතකොට මේ අසම්තෘප්තතාවය ගොඩාක් වැඩි. තව අපිට හම් වෙන විදිහට හයිඩ්‍රජන් 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 කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන අවස්ථාව. එතකොට හයිඩ්‍රජන්ල දෙකයි. මෙයාට වඩා මෙයා පට්ට අසම්තෘප්තයි. මෙයාට සාපේක්ෂව ගත්තම මෙයා ටිකක් අසම්තෘප්තයි. මෙයා හෙනටම අසම්තෘප්තයි. හරිද? ඇයි මේගොල්ලන්ට බන්ධන තව හයිඩ්‍රජන් තියාගැනීමේ හැකියාව තියෙද්දි තමයි මෙහෙම ඉන්නේ. right. ඒතර මේ ඇත්තටම මේ කවුද? එතීන්. මේ අපි කතා කරන්න යන එතීන්. එතීන් අසම්තෘප්ත ඒකාවයවිකයක් කියන ඔන්න අසම්තෘප්ත ඒකාවයවික. මේ අසම්තෘප්ත ඒක අවයවික ගොඩාක් මෙන්න මෙහෙම එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ බලන්න. ඇයි මම ඩොට් දැන් තව ගොඩක් තියෙනවා. දැන් තාම මොනවද වෙන්නේ? මේ ඔක්කොම මොනවද තාම බන්ධනය වෙලා නැහැ වෙන වීදි. තාම බහුවයකයක් නෙමෙයි මේක. දැන් මොකද වෙනව ඇත්තේ? මෙන්න මෙහෙම බිඳිනවා. මෙයා බිඳිනවා. මෙයාත් බිඳිනවා. මේ දෙන්න අතර එකක් හැදෙනවා. තේරුණාද? මොකද පරමාණු ඇතුළු වීමත් එළියට ගියවත් නැහැ. උනේ මොකද්ද? මේගොල්ලෝ අසම්තෘප්ත ඒකාවයක නිසා මේ ද්විත්ව බන්ධනයක එකක් බිඳිනවා. මෙයාගේ එකක් බිඳිලා හැබැයි එහෙම ඉන්න බෑ. ඇයි හැම කාබන්ටම වටේ බන්ධන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙන්න 4 සම්පූර්ණ. මෙයාගේ 4 සම්පූර්ණ කරලා මෙයාත් එක්ක බන්ධන වෙනවා. මෙයාත් මොකද කරන්නේ? මෙතන බිඳිච්ච ගමන් මෙයාට සෙට් වෙනවා. මෙයා බිඳින ගමන් මෙයාට සෙට් වෙනවා. ඔය විදිහට අර පැත්තට මේ පැත්තට විශාල එතීන් ඒකාවයක ගොඩාක් එකතු වෙලා හැදෙනවා තනි අණුවක්. දැන් මේක මොකක්ද? මේ තමයි පොලිඑතීන්. මොනවාද? පොලිඑතීන්. දැන් කොහොම මේක එතීන්? මේ ඕනම ජෝඩුවක් මොනවාද? එතීන් ඒකක ගොඩයි. එතීන් ඒකක ගොඩයි. එතීන් ඒකක ගොඩයි. විශාල එතීන් එකක ගොඩක්. මේවා අපි ලියනවා කොහොමද? ටියුට් කොහේ හරි පොතක දැක්කොත් මෙන්න මේ විදිහට. N ඇයි මේ මොකද්ද? එතීන්. එතීන්ල කොච්චරද? N සංඛ්‍යාව ගොඩාක්. පොලිඑතීන්. මොනවාද මේ තියෙන්නේ? පොලිඑතීන්. මේ මොකද්ද? ඒත් පොලිඑතීන්. පොලිඑතීන්. හරිද? පොලිඑතීන්. වයිනයිල් ක්ලෝරයිඩ් ගොඩාක් දාලා බැරිද කරන්න? පුළුවන්. මොකද වෙන්න ඕනේ? මෙතන ක්ලෝරින්. මෙතන ක්ලෝරින්. මෙතන ක්ලෝරින්. මෙතන ක්ලෝරින්. දැන් මොනවාද මේ? මේ ළමයි වයිනයිල් ක්ලෝරයිඩ් ඒකාවයවික ගොඩාක් එකතු කියලා හැදිලා තියෙනවා මොනවාද මේ? PVC. පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. එතකොට අපි ඒක මෙන්න මෙහෙම ලියලා පෙන්නනවා. මේක ක්ලෝරින් එකක් තියෙනවා. මේක වයිනයිල් ක්ලෝරයිඩ්. වයිනයිල් ක්ලෝරයිඩ් එකක ගොඩක් පොලිවයිනයිල් මේ තියෙන්නේ මොකද්ද? PVC තමයි මේ නිරූපණය කරන්නේ. PVC තමයි නිරූපණය කරන්නේ. පැහැදිලිද? මේ විදිහට ස්ටයිරින් එකක ගොඩාක් දාලා අපිට පොලිස්ටයිරින් පෙන්නන්න බැරිද? පුළුවන්. හරි ප්‍රොපීන් එකක ගොඩාක් දාලා පොලිප්‍රොපීන් පෙන්නන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ හරි පොඩි දෙයක් නෙවෙයි තියෙන්නේ. එතීන් කියන එක නා නිර්මාණය වෙන විදිහ පොඩ්ඩක් හිතුවම අනිත් කට්ටියකින් පොලිඑතීන් මෙයා හැදෙන්න දැක්කම අනිත් පොලි ප්‍රොපීන් පොලි වයිනයිල් ක්ලෝරයිඩ් පොලි ස්ටයිරින් කියන හැදෙන හැටි හිතන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. right හොඳයි එහෙනම් මම හිතන එක තේරුම් ගත්තා ඔයගොල්ලෝ.
හැබැයි අපිට මේ අණු අඳින්න එනවද නැත මේ අණු කවදාවත් අඳින්න ඉන්නේ නැහැ මේ අණු අඳුන ගන්න එනවද ඔව් ඉතින් දැක්කාම මේකේ තියෙන්නේ ඒකාවයවික ගොඩක එකතුවක් මෙයා පොලිටීන් කියලා හොයාගන්න පුළුවන් වුණා නම් හොඳයි අඳින්න එන්නේ නැහැ අඩුම මේ මම දීලා තියෙනවා ඔයගලන්ට ඒකාවයවික කීයද 1 2 3 4 5ක් දීලා මේ පහෙන් එතීන් ප්‍රොපීන් වයිනයිල් ක්ලෝරයිඩ් ස්ටයිරින් වගේ දකින්න පුළුවන් නම් හඳුන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලියන්න අවශ්‍ය පැහැදිලිද එහෙනම් මේ තමයි કૃත්‍රිම බහු අයනික සංශ්ලේෂණය කරන විදිහ නැත්නම් නිපද වෙන ආකාරය මම දෙන්න ලියා ගන්න එකක් යටි එකක් ඈ පොලිඑතිලීන් හැදෙන හැටි විතරක් අපි ලියමු මෙන්න මේ විදිහට මේ බලන්න ධන dot විතර ඩොට් කීපයක් තියන්න right ලැබෙනවා මොකක්ද යටින් අදින්නම් ඊට මත නිසා ඔයගලන්ට පුළුවන් නම් තීරුවට අඳ ගන්න පොඩි එක මේ මොනවාද පොලිඑතිලීන් මේ හැදලා තියෙන මොකද්ද එතීන් එක ගොඩාක් එකතු වෙලා හැදෙනවා පොලිඑතිලීන් මේ තියෙන්නේ එතීන් මේක අපිට ලියන්න පුළුවන් තව විදියක් තියෙනවා කොහොමද මේක ලියා දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ තියෙන මොනවාද පොලිඑතිලීන් තමයි තියෙන්නේ අඳින්න බලන්න පොලිඑතිලීන් හැදෙන විදිහ පොලිඑතිලීන් නිර්මාණය වෙන ආකාරය මට පුළුවන් ෆොටෝ එකක් දාන්න එතකොට ඔයගොල්ලෝ ලේසි ටියුබ් එකේ ඉඳ තියලා තියෙනවා මට ඕන ස්ලයිඩ් එකේ පෙන්වන්න පුළුවන් එක මේ තියෙන්නේ ඒකාවයවික ටික එතීන් ප්‍රොපීන් වයිනයිල් ක්ලෝරයිඩ් ස්ටයිරින් ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් වෙනස පොඩ්ඩක් හඳුන ගන්න ඕගලන්ට පුළුවන් පොඩි highlight පාරක් දාගන්න කොහමද ඔයාලට පේනද මෙන්න මෙතන මෙයාගේ එළ මේ හරි ඒ තමයි වෙනස්කම් මෙයාගේ මේ හරි මෙයාගේ නම් මේ ඔක්කොම මේක තමයි දකින්න මේ ඔක්කොම ෆ්ලෝරින් මේ තමයි ඒකාවයවික ටික මේ ඒකාවයවික ටිකෙන් ලැබෙනවා බහුකාවයවික ටික මොනවාද මේ බහුකාවයවික මේ තියෙන්නේ පොලිඑතිලීන් මේ තියෙන්නේ PVC මොනවද පේනති හැදෙන විදිය PVC right එකම වෙනස මොකද්ද ක්ලෝරින් අවිල්ලා තියෙනවා මේ තියෙන්නේ රබර් කෘත්‍රිම රබර් right
අයිසොප්‍රීන් කියන ඒකාවයවික ගොඩාක් එකතු වෙලා හැදෙනවා පොලිඅයිසොප්‍රීන්. ඒ තමයි කෘත්‍රිම රබර්. අයිසොප්‍රීන් ඒකකවල වර්ග දෙකක් තියෙනවා සිස් සහ ට්‍රාන්ස් කියලා. කෘත්‍රිම රබර් කියන්නේ සිස් පොලිඅයිසොප්‍රීන් කියන එක. සිස් පොලිඅයිසොප්‍රීන්. මේක සංකීර්ණ. ඒවා උච්චර හිතන්න යන්න එපා. right අපි රබර් ගැන කතා කරනකොට කතා කරමු කියන්නේ PVC polythene. මේක තමයි මම ෆොටෝ එක දාලා තියෙන්නේ. ඒක අඳ ගන්න. එතකොට ප්‍රමාණවත්. ඔය බහුවයක වල මේ අපි පෙන්නන එක දාමයක් මේ වගේ දාම ගොඩාක් තියෙනවා. ඔය දාම අතර තියෙනවා මෙහෙම හරස් බන්ධන ඇති වෙන්න. ඒ හරස් බන්ධන නිසා තමයි ගොඩාක් බහුවයක වල භෞතික ගුණ වෙනස් වෙන්නේ. භෞතික ගුණ වෙනස්. අපි කොහොමද හරස් බන්ධන නිසා භෞතික ගුණ වෙනස් වෙන්නේ කියන එක කතා කරමු ඊළඟ දවසේ. right. එහෙනම් අද දවසට පන්තිමින් අවසන් වෙනවා. ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් මම group එකේ link එක දානවා දවස් දෙකටත් දානවා. කැමති කට්ටිය සහභාගී වෙන්න. නිකන් ඉන්නනම් කොහොමද සහභාගී වෙන්න? ඉරිදා උදේ 8යි තියෙනවා දෙවෙනි කණ්ඩායම මන්දිර. ඒකට සහභාගී වෙන්න. සුපුරුදු පරිදි ලබන බදාදා උදේ අපි පළවෙනි කණ්ඩායමත් එක්ක හම්බුමු. ආයිබෝන් හැමදෙනාට. සුබ දවසක්.